ආයිබෝවන්. ආයිබෝවන් ටීචර්. අපි පටන් ගන්නේ 9:13 ලියා ගන්නකො මාතෘකාව ලස්සනට. 9:13 වෙනි පාඩම. හරිත සංකල්පය. සඳරු හරිනේ? එතන ලියා ගන්න මාතෘකාව හරිත සංකල්පය කියලා ඔයගොල්ලන්ගේ 13 වෙනි පාඩම. අපි 12 අභ්‍යාසات කළා ඔක්කොම ඉවර කරා. දැන් මේ 13 වෙනි පාඩම කතා කරන්නේ. එතන මේ හරිත සංකල්පය කියන එකේ අදහස තමයි ඉතාම සරලව කියනවා නම් පුළුවන් තරම් සබා දහමට හානි නොකර. දැන් අයිස් පැකට් එකක් කාලා පොලිතීන් එක පාරේ දැම්මොත් හානි කරද නැද්ද? හානි කරයි. හානි කරයිනේ. ඒක වැරදි වැඩක්. එතකොට අන්න ඒ වගේ කෙහෙල් කොලේ බත් අරගෙන යන එකද මේ හරිත සංකල්පය ලන්ච් ෂීට් එකේ බත් අරන් යන එක. කෙහෙල් කොලේ බත් අරන් යන එක. කෙහෙල් කොලේ කෑම අරන් යන එක. එතකොට කෑම පෙට්ටියක් පාවිච්චි කරන එකද මේ හරිත සංකල්පය මේ ලන්ච් ෂීට් එකේ අරන් යන එක. කෑම පෙට්ටියක් භාවිතා කරන්නේ. හරි. කපු රෙදි අඳින එකද හරිත සංකල්පය මේ වගේ කෘතිම රෙදි අඳින එකද? කපු රෙදි. කපු රෙදි අඳින එක. එතකොට දැන් තේරෙනවා වැඩි. එතකොට හරිත සංකල්පය කියලා කියන්නේ සබාදහමට ඊටාම අඩුවෙන් ඉතින් හානි නොකරමත් ඉතින් නේද අඩුවෙන්ම හානි වෙන විදියට එහෙම නැත්නම් හානි නොවන විදියට අපේ ජීවිතේ හැඩගස්වා ගන්න එක තමයි හරිත සංකල්පය කියලා කියන්නේ. එතකොට දැන් අපි ඒක තමයි මේ පාඩම පුරාම කතා කරන්නේ. තව කියන්න උදාහරණ බලන්න ඔයගලන්ට තේරෙන විදිහට දැන් මං කිව්වේ ලන්ච් ෂීට් එකයි කෙහෙල් කොලේ ගත්තාම කෙහෙල් කොලේ තමයි හරිත සංකල්පය. කියන්න බලන්න තව ඒ වගේ උදාහරණ කීපයක් මතක් කර උදාහරණ කියන්න මතක් කර උදාහරණ හරිත සංකල්පයට අදාළ අත උස කියන්න. අත උසලා කියන්න රුවන්ත කියන්න. සූර්ය පැනල භාවිතය. මොකද්ද? සූර්ය පැනල භාවිතය. සූර්ය කෝෂ භාවිතා කරන එක. තෙල් පුච්චලා විදුලිය ගන්නවට වැඩිය හොඳයි. ජල විදුලියටත් වැඩිය හොඳයි සූර්ය කෝෂ භාවිතා කරනවා නම්. වැසි ජලය පාවිච්චි කිරීම. වැසි ජලය පාවිච්චි කිරීම. වැසි ජලය එකතු කරලා පාවිච්චි කරන්න පුළුවන් නම් හරිත සංකල්පයට අනුගතයි. කවින් මොකද කියන්නේ? හයිබ්‍රිඩ් වාහන භාවිතා කිරීම. හයිබ්‍රිඩ් වාහන භාවිතා කිරීම තෙල් භාවිතා කරන්නේ නැතුව. හරි. තව රුවන් තව කියන්න දත උස්සන්න. තව කියන්න. හරිත සංකල්පයට අනුගත ඒවා කියන්න. පරිසරයට හානිය අවම වෙන්න ඕනේ. කාබනික පොහොර භාවිතය. හරියට හරි. මේ ඉඩම් වලට යූරියා ඒ වගේ රසායනික පොහොර දාන්න නැතුව කාබනික පොහොර දානවා. කොලොරොඩ් ටිකක් දානවා, ගොම ටිකක් දානවා. ඒක තමයි හරිත සංකල්ප. පරිසරයට හානිය අඩුම වෙන එක. තව කියන උදාහරණ තව තියෙනවා. දැන් අපි කියමු මේසයක් උඩ. ඔයගලන්ගේ දර මේස උඩ අපි ලස්සනට තියන මල් එක ප්ලාස්ටික් මල් එකක් තියෙන එකද හරිත සංකල්පය. අපි වතුර චුට්ටක් දාලා ඇන්තෝනියම් මල් දෙකක් ගහලා තියෙනවා. කොයි එකද හරිත සංකල්පය?
වතුර දාලා ඇන්තූරියම් මල් තියෙනවා. ටිකක් දාලා ඇන්තූරියම් මල් ස්වභාව පරිසරයට ස්වභාව ධර්මයට අනුගත වෙලා ස්වභාව දහමට එකඟ වෙලා ඒවම පරිහරණය කරන එක තමයි හාන්න ඕන විදිහට මේ හද්ද සංකල්පය කියලා කියන්නේ. තව කියන්න උදාහරණ. වැසිකිලි වලට ජලය අඩුවෙන් භාවිතා කිරීම. මොකද්ද? වැසිකිලි හා කෙසිකිලි වලට ජලය අඩුවෙන් භාවිතා කිරීම. ජලය අඩුවෙන් භාවිතා කිරීම. දැන් ඔය මේ මම ගියා ඊශ්‍රායල් වල කාන්තාර රටක් ඊශ්‍රායල් කියලා කියන්නේ. ඒකේ මේ දැන් බාත්රූම් වලින් එන වතුර තියෙනවනේ. දැන් টয়ලට් එකේ වතුර නෙවෙයි මම මේ කියන්නේ. টয়ලට් එකේ තියෙන අපද්‍රව්‍යනේ. බාත්රූම් එකේ වතුර මේ කාන්තාර රටක ඊශ්‍රායල් කියන කාන්තාර ඊශ්‍රායලෙන් තුනේ එකක් කාන්තාරයක්. එතකොට මේ අපි ඇහැට දැකපු එක මේ කියන්නේ බාත්රූම් එකේ ජලය ෆිල්ටර් කරනවා. නාන වතුර ටික ෆිල්ටර් කරලා ඉවර වෙලා ඒවා මේ මලක් විදිහට මිදුලේ තියෙන තනකොළ ටිකට විදිනවා. ඉතින් තනකොළ ලස්සනට වවාගේ. ඒ මොකෝ ඒක තමයි හද්ද සංකල්පය. අපතේ දාන්නේ නැහැ. තව කියන්න බලන්න අදහස්. සූර්ය ජල තාපක මගින් ජලය උණු කිරීම. සූර්ය ජල තාපක අපි මේ ගෑස් වලින් වතුර රත් කරලා නාන්න නැතු සූර්ය ජල තාපක අර වහලේ හයි කරන ඒවා තියෙනවා. ඒ වගේම පුළුවන් වතුර රත් කරගෙන උණු ජලය භාවිතා කරන්න. තව අදහස්. පොදු වාහන භාවිතා කිරීම. බලන්නකෝ අපි හිතමු අපි 50ක් යනවා ගමන 50 යන්නේ කාර් 50ක එක්කෙනානේ යන්නේ කාර් එකේ වැඩට යන්නේ එක්කෙනා එලාගෙන යාම යනවා එතකොට කාර් 50ක් යනවා CTV බස් ඕනේ එකයි එතකොට හරි සංකල්පය තමයි පොදු වාහන භාවිතා කිරීම කෝච්චියක බලන්න යන සෙනග සංඛ්‍යාව කෝච්චිය දැකලා තියෙනවනේ කොච්චර සෙනග යනවාද එතකොට ඒගොල්ලෝ තනි තනි වාහන වලින් ගියොත් එහෙම මහා පරිසර විනාශයක් සිද්ධ වෙනවා. ඒතර පොදු වාහන පරිහරණය කිරීම. කියන්නේ අදහස් කියන්න බලන්න. නාන කාමරයෙන් පිටවන ජලය වැසිකිලි සඳහා යොදා ගැනීම. ඔව් වැසිකිලි සඳහා යොදා ගන්න පුළුවන්. තව ඉස්සරණී මිස් නළලින් ගැසීම අවම කිරීම. නළලින් ගැසීම අවම කිරීම. එයි අවම කරන්නේ. නළලින් ගහන එකෙන් මිස් ලෝකයේ අභ්‍යන්තරයේ තියෙන ජලයනේ උඩට ගන්නෙ. ඒක භූගත ජලය ආරක්ෂා කරගන්නද? ඔව්. භූගත ජලය ආරක්ෂා කරගන්න ඒකත් එක උපක්‍රමයක් තමයි. ඔව්. එතකොට දැන් අපි මේ කතා කරන්නේ හද්ද සංකල්පය දැන් මේ පරිසර උෂ්ණත්වය ගත්තොත් පරිසර උෂ්ණත්වයට වෙලා තියෙන දේ බලන්න. පරිසර උෂ්ණත්වය. දැන් අපේ ඔය ආච්චිලා සීයලා ඔය කතාව කියනවා. දැන් පුතේ ඉස්සර වගේ නෙවෙයි හරි රස්නේ කියන ඔයගොල්ලන්ගේ අත්දැකීමෙන්. එතකොට මේ උෂ්ණත්වයට වෙන වැඩි ඔයගොල්ලන්ට ප්‍රස්තාර තේරෙනවා පරිසර උෂ්ණත්වය මම මේ කියන්නේ. දැන් මුළු ලෝකෙම පරිසර උෂ්ණත්වයට වෙලා තියෙන වැඩේ මේ පරිසර උෂ්ණත්වය ඉහළ යනවා. පරිසර උෂ්ණත්වය දැන් මේ වගේ ප්‍රස්තාරයක් තියෙනවා. මේ ඉස්සර අපි කියමු 1800 කාලේ ගත්තේ මෙතන උෂ්ණත්වය මම ලියනවා සෙන්ටිග්‍රේඩ් අංශක 26යි මෙතන ලියනවා මම මෙතන 1800 ඉඳලා 1900 දැන් ඇවිල්ලා 2000 දැන් 2100 වෙනකොට මොකක් වෙයිද 2200 වෙනකොට මොකක් වෙයිද මේ ප්‍රස්තාරයේ මේ විදිහට ගියොත් මොකක් වෙයිද මෙන්න මේ යනවා ගොඩාක් උෂ්ණත්වය වැඩි වෙනවා ගොඩාක් උෂ්ණත්වය වැඩි වෙනවා ගෝලීය උෂ්ණත්වය ටික වැඩි වෙනවා ඉතින් බලන්න මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා එතකොට මේ ඉස්සර දැන් ආච්චිලා සීයා මේ කතාව කියනවා අනේ පුතේ දැන් පුතුම රස්නේ තියෙන්නේ අපි පොඩි කාලේ මෙහෙම රස්නේ නෑනේ කියලා මොකද මේක හැමකට දැනෙනවා අපි එතකොට මේ විදිහට ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා හේතු කියනවාද ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ ඇයි එහෙම රස්නේ වැඩි වෙලා තියෙන්නේ කර්මාන්ත ශාලාවල විසඳුම් උදා හැරීම කර්මාන්ත ශාලාවලින් අර උඩ බටින් කොච්චර හරි පරිසරය හීට් කරනවා රත් කරනවා ගස් කැපි මේකෙන් එකතු කරනවා කාබන් ඩයොක්සයිඩ් වායුව
මේ කාබන් ඩයොක්සයිඩ් වායුව CO2 වායුව. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයට එකතු වෙන තරමට පරිසරයේ උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට ඒක අපි 11 හුඟක් කතා කරනවා. දැන් ඕගොල්ලන්ට තේරෙන තරමට කිව්වොත් මේ කාබන් ඩයොක්සයිඩ් වායුව පරිසරයේ වැඩි වෙන්නේ මොකක් වුණාමද? කර්මාන්ත ශාලාව වැඩි වුණාම කර්මාන්ත ශාලාවේ අර උඩ දුම් බටෙන් කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට මුදා හරිනවා. තව කොහොමද කාබන් ඩයොක්සයිඩ් පරිසරයේ වැඩි වෙන හේතු ටික කියන්නේ? ඒ වැඩිවීම තමයි මේ උෂ්ණත්වය ඉහළ යන්න හේතුව. එතන මොනවද වැඩි වෙන්නේ? ශාක ප්‍රමාණය අඩු වීම. ශාක ප්‍රමාණය අඩු වෙනවා. ගස් කපනවා. අපේ වැඩේම ගස් කපන කෙනෙක් හිටවන්න කිසි කෙනෙක් නැහැ. කපන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. එතන ගස් කපුවාම කොහොමද කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්නේ කියන්නේ? මොකක්ද සම්බන්ධය? ගස් තමයි කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ගස් එකට ඒ ශාක මොකද කරන්නේ? වායු ගෝලයේ තියෙන මොනවද උරාගන්නේ? කාබන් ඩයොක්සයිඩ් උරාගන්න මොනව කරන්නද? ඔක්සිජන් නිපදවන්න. ශාකවල ආහාර නිෂ්පාදනය කරන්න. ප්‍රභා සංශ්ලේෂණය කරන්න අවශෝෂණය කරගන්න වායුව තමයි කාබන් ඩයොක්සයිඩ්. එතකොට දැන් ගස් අපි කපනවා. අපි ගෙවල් හදන්න කපනවා, පාරවල් හදන්න කපනවා, කැලේ කපනවා, හොරෙන් කපනවා, ඔය විදිහට ගස් ටික කපනවා. බොමිත් දාලා කපනවා, බොමිත් නොදා කපනවා, එක එක විදිහට ගස් ටික කපනවා. එතකොට මේ ගස් ටික කැපුවාම මේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්න ක්‍රමයක් නෑ. ඒක කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයේ තියෙන. මේ කාබන් ඩයොක්සයිඩ් වලට පුළුවන් තාපය. මේ තාපය රඳව ගන්න. කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්න පරිසර උෂ්ණත්වය මොකද වෙන්නේ? ඉහළ යනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් තවත් වායු කීපයක් තියෙනවා 3-4. ඒවට අපි කියනවා නමක් හරිතාගාර වායු කියලා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් පරිසරයේ වැඩි වෙන තරමට ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. එන්නේ කාටවත් කරන්න දෙයක් නෑ දැන්. එන්නේ ගස් හිටවන්නේ නැහැ කිසි කෙනෙක්. ගස් ටික කපනවා. ඒ විදිහට ඊළඟට කර්මාන්ත ශාලාවට හැමතැනම පටන් ගන්නවා. එතකොට වායු ගෝලයේ කාබන් ජනගහනය වැඩි වෙනවා. ජනගහනය වැඩි වෙනකොට කොහොමද කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්නේ? වාහන භාවිතය වැඩි වෙනවා. වාහන භාවිතය වැඩි වෙනවා. දැන් ප්‍රාශ්වාස වාතය වැඩි. මොකද රුවන්ද? ප්‍රාශ්වාස වලින් ප්‍රශ්වාස වාතය 10 දෙනෙක් ඉන්නකොට කාබන් ඩයොක්සයිඩ් අපි නිකන් කිව්වොත් 10 නම් එකතු වෙන්නේ 100ක් වෙනකොට 100ක් එකතු වෙනවා. ඇයි ප්‍රශ්වාස වාතය වායු ගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු කරනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් එකතු කරනකොට මොකද වෙන්නේ? ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. දැන් තව අවුරුදු 100ක් යනකොට මුළු හැම තැනම AC කරන්න වෙනවා. මේකේ ජීවත් වෙන්න බැරි වෙනවා. දැනටත් ඉතින් සෑහෙන ප්‍රමාණයක් AC කරගෙන ඉන්නේ. මොනවද AC කිව්වේ? සිසිල් කරනවා. සිසිල් කරනවා. දැන් ඔෆිස් ටික ලොකු කට්ටිය ඔෆිස් ටික කූල් කරගත්තා, සීතල කරගත්තා. හරි. පුළු පුලියන් කට්ටිය ගෙවල් වල කාමරයක් දෙකක් AC මැෂිමක් අයි කරගත්තා. තව ටික කලක් යනකොට මේකේ ඉන්නම බැරි වෙනවා. මොකද එන්න උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට මේක හරිත සංකල්පයට පටහැනි. හරිස කොහොම හරි අපිට පුළුවන් නම් මේ ප්‍රස්ථාරේ මෙන්න මෙහෙම යන්න බලන්න කොච්චර ෂෝක්ද කියලා. එහෙනම් දාඩිය දානවද? නෑ ෂෝක් එකට ජීවත් වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්න ඔක්කොම ඇතිලා තියෙන මේ ගෝලීය උෂ්ණත්වය කියලා යන්නේ ප්‍රධාන වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් පරිසරයේ වැඩි වෙන එක. එතකොට අපි ලියාගමු බලන්න අර්ථ දැක්වීමක් ලියා ගන්න. මාතෘකාව ලිව්වා හරිත සංකල්පය කියලා. මේක අර්ථ දක්වන්නේ ස්වාභාවික පරිසරයට හානි නොවන ලෙස ස්වාභාවික පරිසරයට හානි නොවන ලෙස හෝ ස්වාභාවික පරිසරයට හානි නොවන ලෙස හෝ
අවම හානි. අවම කියන්නේ අඩු වෙන්න. අවම හානි සිදුවන ආකාරයට අවම හානි සිදුවන ආකාරයට භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා. භාණ්ඩයි සේවයයි. භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය. පවත්වාගෙන යාමට අවශ්‍ය ටීචර් කියන්නකෝ. ස්වාභාවික පරිසරයට මුල ඉඳලා කියන්නේ ස්වාභාවික පරිසරයට හානි නොවන ලෙස හෝ ස්වාභාවික පරිසරයට හානි නොවන ලෙස හෝ අවම ලෙස හානි සිදුවන ආකාරයට අවම ලෙස හානි සිදුවන ආකාරයට භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය. පවත්වාගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශනය. මාර්ගෝපදේශනය මාර්ගෝපදේශනය හා ප්‍රතිපත්ති. මාර්ගෝපදේශනය හා ප්‍රතිපත්ති අනුගමනය කිරීම. අනුගමනය කිරීම හරිත සංකල්පය ලෙස හැඳින්වේ. හරිත සංකල්පය ලෙස හැඳින්වේ. දැන් ඕගොල්ලෝ මේ කියන ඒවා අනුගමනය කරනවාද? එකක් කියන අනුගමනය කරන එක. ඕගොල්ලෝ මේ රටේ මේ ලෝකයේ උෂ්ණත්වයේ ඉහළ දාන වයක වළක්වන්න පරිසරයේ දූෂණය වෙන එක වළක්වන්න ඕගොල්ලෝ අනුගමනය කරන ප්‍රතිපත්තියක් තියනවාද? සූර්යකෝෂ භාවිත. අවිල්ලාගේද සූර්යකෝෂය තියෙන්නේ? ඔව් මිස්. අන්න තේරෙම නෑ මිස්. ඈ 140ක් විතර. 140ක් වහල එකක් ගහලා තියනවාද? ඔව් මිස්. අන්න කවින් හරි. කවින් ඔන්න ෆුල් සපෝට් කෙනෙක්. කවින් 140ක් හරි කියේ 100ට කීයක් හරි 120ක් වුණාම මොකෝ 40ක් ඕනේ 10ක් වුණාම මොකෝ සූර්යකෝෂ ගහලා තියෙනවා. දැන් පරිසර හිතකාමී. තව කවුද එහෙම කරලා තියෙන්නේ වගේ සූර්යකෝෂ ගහපු එකම නෙවෙයි මං අහන්නේ. පරිසර හිතකාමී වැඩ ඔයගොල්ලන්ගේ වල මොනවද එහෙම කරෙන්නේ කියලා මං අහන්නේ. මල් පෙලවනවා. පවනි මල් පෙලවන එක. මල් පැල වවනවා ශාක හිටවනවා මල් පැල හිටවනවා හරියට තියෙන ඉඩේ හැටියටනේ මල් පැල හිටවනවා. ශාක වවනවා. ඈ ශාක වවනවා. තුවන්ත එළවලු වවනවා. එළවලු වවනවා. හත්ති සංකල්පය හොඳයි. තව වැසි ජලය රැස් කරනවා. වැසි ජලය රස කරන බව ඇත්තට මෙහෙම වෙනවද බණ්ඩාර වෙලා? වැහි වතුර එකතු කරලා පරිහරණය කරනවද ඔයගොල්ලෝ? නෑ ටීචර්. නෑ ඉතින් එහෙම අවශ්‍යතාවයක් නෑ බණ්ඩාර වෙලාවට මොකද වැහි වතුර නේද? වැහි වතුර අපේ ගෙදර නම් වැහි ජලය රැස් කරලා වීලි කලාපයට තමයි වැහි වතුර ඕනේ. මේ තෙත් කලාපේ අපිට බැඳගෙන වයින්නේ නේද? අපිට වැහි වතුර එකතු කරන්න ඕන නැහැ. වැහි වතුර මොකක් හරි ගලාගෙන යන ක්‍රමයක් තමයි අපිට හදාගන්න වෙලා තියෙන්නේ. අපිට වැස්සනේ ඕන තරම්.
වැසි ජලය එකතු කරගන්නවා වියලි කලාපය ලොකු නිකන් ටැංකි වගේ හදා දීලා තියෙනවා සමහර තැන්වල. වියලි කලාපයට නම් අත්‍යවශ්‍යයි ඒක. ඊළඟට මේ ඔය අයිස් පැකට් යෝගට් කෝප් එහෙම තැන් වල දාන්න එපා. මොකද ඕක දිරන්නේ නැහැ සෑහෙන කාලයකට. ඒ හින්දා ඒවා මේ දැන් අපි දැන් මම ඕගොල්ලෝ කරන එකක් ඇහුවනේ දැන් මම කරන එකක් කියනවා මම කීයටවත් කුස්සිය ඉවත් කරලා පොලිතීනුයි අපද්‍රව්‍ය එකට දාන්නේ. මම පොලිතීන් වෙනම දානවා දිරණේව වෙනම දානවා. දිරණේව ඉතින් ඔය එකතු වුණාට පස්සේ මේ කේල් ගහක් වලට දාලා දානවා. පොලිතීන් ටික වෙනම අයින් කරනවා. එතකොට ඒ වගේ අපි එහෙම හිතකාමී වෙන්න ඕනේ නැත්නම් කාටවත් නෙමෙයි මේක අපිටමනේ ප්‍රශ්නේ ආයේ එයාට වෙනව මෙයාට වෙනව නෙවෙයි අපි හැමෝටම තමයි මේ පරිසර උෂ්ණත්වය ඉහළ යන එක බලපාන්නේ. එතකොට දැන් හරිත සංකල්පය කියන්නේ අපි පරිසරයට හානි නොකර ඉන්න ඕනේ. ගස් හිටවනවා නම් මං කියන්නේ උපන්දිනේට කේක් කැපිල්ල පැත්තකින් තියලා හොඳ බඩ් ගහක් ගෙනල්ලා හිටව ගන්නකො ඉඩ තියනයි. ඔය එක එක්කෙනාගේ රඹුටන් ගස් තියා මිස් උපන්දිනේට නම් හිටවන්නේ අවුරුද්දට නම් හිටවනවා. අවුරුද්දට ඉඩ තියෙන හැටියට උපන්දිනේට කේක් එකට වේදම් කරන සල්ලි වලින් ඔය එක එක්කෙනාගේ රඹුටන් ගස් වල ආනේ අර බලන්නකො රඹුටන් ගගා ඒව දිහා බල බල යන්නේ නැතුව ඒව දිහා බලන්න ඒකට කමන්නේ උපන්දිනේට හිටව ගන්න බඩ රඹුටන් ගහ අවුරුදු 3න් ගෙඩි හැදෙනවා ඕගොල්ලෝ දැන් හිටෙව්වොත් ඕගොල්ලෝ මේ දැන් ඒ ලෙවල් කරලා කැම්පස් යනකොට කැම්පස් එකටත් රඹුටන් ටිකක් ගිහින් දෙත හැකි යාළුවන්ට දැන් ඊළඟ උපන්දිනේ රඹුටන් ගහ හිටව ගන්න බඩ රඹුටන් ගහ අවුරුදු 3න් ගෙඩි හැදෙනවා පරිම 3මාරයි 4යි අර හොඳ ගෙඩි අම්මෝ දන්නවනේ රුපියල් 20ක් කොහෙද දැන් එක ගෙඩියක එතකොට ඒ වගේ ඉතින් එහෙම ඒ අන්න ඒව හරි සංකල්පේ දැන් ওই පාරවල් දිගේ මිනිස්සු ගස් හිටවනවා ඉතින් ඒක හොඳයි එතකොට දැන් අපි දැන් මේකට උදාහරණ මේ ඕගොල්ලෝ පොතේ දාලා තියෙන අපේ රටේ ඕවා යම් ප්‍රමාණයකට අනුගමනය කරන පාරවල් දිගේ ගස් හිටවනවා දැන් අලුතෙන් නීතියක් තියෙනවා කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා නම් ඒ කර්මාන්ත ශාලාවේ බිමෙන් 4න් එකක් ඒ කියන්නේ අපි කියමු අක්කර 4ක් කියලා අක්කර 4ක් නම් අක්කරයක් අරින්න ඕනේ ස්වාභාවික පරිසරයක් හැටියට කැලෑවක් විදිහට අතාරින්න ඕනේ ඉතින් ඒ විදිහට දැන් එක එක උපක්‍රම මේ අනුගමනය කරමින් පවතිනවා පරිසර උෂ්ණත්වය ඉහළ යාම වැළැක්වීම සහ හරිත සංකල්පය වෙනුවෙන්. එතකොට දැන් මේ පිට රටවල් වල තියෙන උපක්‍රම. ඕගොල්ලන්ගේ පොතේ දාලා තියෙනවා 43 වෙනි පිටුවේ ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කියලා. එතකොට අපි බලමු මේ ලෝකයේ පැත්ත ලංකාව පැත්තකින් තියලා. එතකොට මොනවද මේකේ තියෙන උපක්‍රම ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. පිටු අංක 43 හම්බුණාද කවින් කියවන්න කොචේදේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මෙම ගොඩනැගිල්ල සඳහා සූර්ය ශක්තිය භූතාපය සහ ජෛව ඉන්ධන බලාගාර මගින් ශක්තිය ලබා ගනී. මීට අමතරව ගොඩනැගිලි පරිශ්‍රය වාතනය කිරීම සඳහා විශේෂ උපක්‍රම මෙන්ම එහි උණුසුම ආරක්ෂා කර ගැනීම සඳහාද ක්‍රම යොදා ඇත. මුළු විදුලි අවශ්‍යතාවයෙන් 80%ක් ගොඩනැගිල්ල තුලම නිපදවා ගනී. ඉහත ක්‍රියාමාර්ග මෙහි වාර්ෂිකව සිදුවන කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 7000 සිට ටොන් 1000 දක්වා අවම කර ඇත. බලන්නකො උපක්‍රම එක එක රටවල් වල තියෙන උපක්‍රම තියෙනවා. එතකොට සූර්ය ශක්තිය කියන්නේ සෝලර් අපි කියන්නේ සෝලර් කියලා සූර්ය කෝෂ හයි කරලා තියෙනවා. ඒකෙන් තමයි කරන්ට් එක ගන්න. ඊළඟට භූතාපය කියන්නේ මොකක්ද? මොකද භූතාපය කියන්නේ? පොළව අභ්‍යන්තරයේ තියෙන උණුසුම. පොළව අභ්‍යන්තරය හරි රස්නේ. බලන්න භූතාපය කියන එක පොළව අභ්‍යන්තරය හරි රස්නේ. ඒවනේ එන්නේ ගිනි කඳු වලින් එළියට. පොළව අභ්‍යන්තරය හරි රස්නේ. උණු දියලින් අහලා තියනවා නේද? උණු දියලින් බලන්න ගිහින් තියනවාද? එතන පොළව අභ්‍යන්තරය හරි රස්නේ. ඒවා තමයි ගිනි කඳු වලින් එළියට එන්නේ. කියන්නේ ලාවා කියලා. එතකොට මේ අභ්‍යන්තරය රස්නේ. ඊට උඩින් තමයි දැන් ඔන්න පස් තියෙන්නේ. අභ්‍යන්තරේ රස්නේ. දැන් මොකද කරන වැඩේ මෙතෙන්ට ගහනවා මේ
වතුර බටයක් ගන්න. මේ ළඟට ගන්න. ගාලා මේ පැත්තෙන් එළියට ගන්න. මේ පැත්තෙන් දාන්නේ ඇල් ජලය. දැන් මොකද වෙන්නේ කියන්නේ මෙතනින් එනකොට උණු වෙලා යනවා. ඕනු වෙනවා කියන්නේ මේක නටනවා. මේ රස්නේ නිසා මේක නටනවා. ඒවට මේ ගන්න මේ පොළොව යට තියෙන රස් ඒකට අපි කියන්නේ භූතාපි. මේ වගේ ඊට පස්සේ හුමාලය එනවා. ඔන්න තරම. හුමාලය එනවා. ඒ හුමාලයෙන් බයින් කරකවලා විදුලියක් නිෂ්පාදනය කරන රටවල් තියෙනවා භූතාපේ පාවිච්චි කරලා. එතකොට භූතාපේ ඉතින් මේක අපිට ගන්න පුළුවන් මේ විදියට දැන් මෙතනට ටැප් එකක් විතරයි ඕනේ. මෙතෙන්ට නිකන් ඇල් වතුරක් කරන් විතරනේ ඕනේ මෙතෙන්. මේකේ යාන්ත්‍රක ඉතා සරල කරලා ගත්තොත් මෙතෙන්ට අපිට ඕන ටැප් එකක් විතරයි. අපි දාන්නේ ඇල් වතුර. දැන් මම මේ උණු වතුර වෙන. උණු වතුර මොකද? නටනවා නම් ඉතින් තේතක් කරගන්න බැරිද? ඈ නටනවා නම් තේවක් කරන්න පුළුවන්. ටිකක් රස්නේ නම් ඇඟ හොද ගන්න ඒ වගේ උණු ජලය භාවිතා කරන්න පුළුවන්. එතකොට සෑහෙන. ඉතින් නැත්තම් අපි උණු ජලය පාවිච්චි කරන්නේ කොහොමද? ගහන්න එපා හීටරේ. එක්ක ගෑස් පත්තු කරන්න ඕනේ. එහෙම අපි ගෙදර උණු ජලය ගන්න. එතකොට ඒ කිසිම වියදමක් නැහැ භූතාපේ ගත්තාම. මොකෝ ඉවර වෙයි කියලා භූතාපේ ඉවර වෙන්නේ නැහැ. එතකොට ගෑස් එක නම් ඉවර වෙනවා. දර ටික නම් ඉවර වෙනවා. හීටරේ ලයිට් නැති වෙලාවට පරිහරණය කරන්නත් බැහැ. එතකොට මේක හොඳ තාක්ෂණයක්. එතකොට ඒකට අපි කියනවා භූතාපේ. ඒතර මේ ගොඩනැගිලි පාවිච්චි කරනවා මොනවද? සූර්ය ශක්තිය, භූතාපේ, ජෛව ඉන්ධනයක් කියන්නේ. ජෛව ඉන්ධන කියන්නේ ජීවී සතුන් සහ ශාක වලින් ලබා ගන්න ඉන්ධන මොනවද ඒවා? දර, ලීකුඩු, දහය, පොල් කටු, පොල්ලෙලි පොල්ලෙලි. ඒකට අපි කියනවා ජෛව ඉන්ධන. ජෛව ඉන්ධනයක් කියලා කියන්නේ ශාක සහ සතුන්ගෙන් ලබා ගන්න જાතියක් ලබා ගන්න පුච්චලා රස්නේ ගන්න පුළුවන් ඒවට අපි කියනවා ජෛව ඉන්ධන කියලා. මතකද 6 කුඩු ලිපක් හදුවා? මතක නැහැනේ. එතකොට ජෛව ඉන්ධන ඒවට කියන්නේ මේ ආපු අයට නම් මම කුඩු ලිප හදලා පුච්චලා පෙන්නන්නේ නැති. මිස් තියෙනවා. ආ ඒක කුරුලිපත් තියෙනවා. ඒක තමයි කුඩු ලිපට මොනවා කවින් දාන්නේ? ලී කුඩු එහෙම. ලී කුඩු. ඒතකොට ලී කුඩු ඇවිල්ලා ජෛව ඉන්ධනයක්. ලී කුඩු 10ක් 10ක් ජෛව ඉන්ධනයක් කරන්දි. ජෛව ඉන්ධනයක්. වේලිච්ච ගොම ඉන්දියාවේම හරියට පාවිච්චි කරනවා වේලිච්ච ගොම. ගොම වේලුනම හොඳටපත් වෙනවා. ඒගොල්ලෝ හදන ක්‍රමයකුත් තියෙනවා මේ දැන් මෙච්චර මේ වතුර බට තියෙන චිත්‍ර අඟලේ වගේ වතුර බට අරගෙන ඒකට ගොම පුරවනවා. ගොම පුරවලා අර අම්මා පිට්ටු හදන්නේ. ඒ වගේ මේව බටයකින් තල්ලු කරාම ගොම බටයක් එනවා. ඊට පස්සේ අවුල් දාලා ලස්සනට වේලනවා දැන් මේක. වේලලා දරවඩුවෙන් අඩුක් කරලා තියාගන්න. හරි ලස්සනයි. ඉතින් ගොම දර ගාන්නපත් වෙනවා. ඉන්දියාවේ ටිකක් වේලි රටක් නේ. ඒවා වේල ගන්නවා. එතකොට අපි දැන් ලියාගමු මාතෘකාවන්. හරිත සංකල්පය ක්‍රියාත්මක වන හරිත සංකල්පය ක්‍රියාත්මක වන ස්ථාන. හරිත සංකල්පය ක්‍රියාත්මක වන ස්ථාන. පිළියනවා එක අපි රූප වැඩක් නෑ අපි නිකන් ලියමු එක ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. ජර්මනියේ පාර්ලිමේන්තුව. අපේ පාර්ලිමේන්තුව බලන්න ගිහින් තියනවද ඔයගොල්ලෝ? නෑ ටීචර්. ඔව් ටීචර්. නිම්මාන ගියාද පාර්ලිමේන්තුවට? නැගිම්මා ගියා ටීචර්. ඒ වගේ ජර්මනියේ පාර්ලිමේන්තුව ගැන අපි කියන්නේ. එතකොට ජර්මන් පාර්ලිමේන්තුව කොට නැගිලා අපි ලියමු මෙහි කියලා දාලා ලියමු රතුවිර පැත්තෙන් පහතට පාද නම්බර දාලා ලියමු අපි ගොඩක් ලියන්නේ පොඩ්ඩක් නිකන් මතකයට ගන්න එක. සූර්ය කෝෂ
පහළට 2 භූතාපය. 3 ජෛව ඉන්ධන. ජෛව ඉන්ධන වරහන් ඇතුළේ ලියන්නේ ජෛව ඉන්ධන 3ක්. ජෛව ඉන්ධන 3ක් ලියන්න ලී කුඩු 10 වියලි ගොම ජෛව ඉන්ධන යොදා ගැනීම නිසා පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් සූත්‍රය මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් C O මේ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩි නෑ. තව මාසෙන් 10 නේ වැඩි නෑ. CO2 කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් කියනකොට දිග වචනයක් ඉන්න ඊට පස්සේ මෙහෙම ලියන්න. CO2 කාබන් ඩයොක්සයිඩ්. යොදා ගැනීම නිසා පරිසරයට එකතු වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉතා අඩු වී ඇත. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉතා අඩු වී ඇත. ඊළඟට දෙවනියට අපි යනවා චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය. චීනයේ ලියා ගන්න දෙවනි එක අපි ලියුවානේ ජර්මන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 2. චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය. චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය. බීජිං කියන්නේ චීනයේ නගරයක්. එතකොට මෙම ක්‍රීඩා බීජිං ක්‍රීඩා සංකීර්ණය. සංකීර්ණය කියන්නේ ඉතින් ගොඩාක් කියන එකනේ ඉඩ ගොඩනැගිලි ගොඩාක් කියන එකනේ. චූටි ඡේදයක් තියෙන රූල් 3යි තියෙන්නේ. කියවන්නේ කවුද? පවනි කියවන්නේ. මෙම ක්‍රීඩා සංකීර්ණය තුළ කටයුතු සඳහා සූර්ය බලය මගින් විදුලිය ලබා ගැනීම හා වැසි ජලය එක් රැස් කර ප්‍රයෝජනයට ගැනීම සිදු කරයි. ස්වාභාවික වාතනය සිදුවේ. මේ නිසා ක්‍රීඩා සංකීර්ණයේ කටයුතු අඩු වියදමකින් නඩත්තු කළ හැකිය. අඩු වියදමකින් මොනවද එතකොට කරන්නේ? සූර්ය කෝෂ. මෙම ක්‍රීඩා සංකීර්ණය තුළ කටයුතු සඳහා සූර්ය බලය මගින් විදුලිය ලබා ගැනීම. එතකොට සූර්ය කෝෂ හයි කරලා තියෙනවා. ඊළඟට වැසි ජලය එක්රැස් කර ප්‍රයෝජනයට ගැනීම සිදු කරයි. වැසි ජලය එකතු කරලා ප්‍රයෝජනයට ගන්න. ඉතින් ඔය බාත්රූම් වලට එහෙම ගන්න පුළුවන් වැසි ජලය එකතු කරලා ප්‍රයෝජනයට ගන්න. ඒකේ අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා. ඉතින් වැසි ජලය උනත් නැටෙව්වට පස්සේ නටවා නිවා ගත්තොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. බීමට සුදුසුයි. නැටෙව්වට පස්සේ ශුද්‍ර ජීවීන් ඔක්කොම විනාශ වෙනවා. ඊට පස්සේ මේ බීම සඳහා සුදුසුයි නටවලා නිවා ගත්තට පස්සේ. එතකොට දැන් අපි ලියන්නේ චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය. අර ඉස්සෙල්ලා වගේ චුට්ටයි ලියන්නේ ලියමු මෙහි. එතකොට එක සූර්ය කෝෂ දෙක වැසි ජලය එක් රැස් කොට ප්‍රයෝජනයට ගැනීම. වැසි ජලය එක් රැස් කොට ප්‍රයෝජනයට ගැනීම.
එතකොට අඩු වෙනවා මේ ඊළඟට දැන් හුඟක් තියෙන එකක් තමයි දැන් ගෙවල් වලත් ඒක තියෙනවානේ මේ තනකොළ වවනවා මොකද කියන්නේ තනකොළ වවන එක ගැන හොඳයිද නැද්ද හොඳයි. මිදුව බින්දුවට මිදුවලා අපි කියන බින්දුවට සුද්ධ කරනවා කියලා මිදුව හොඳට සුද්ධ කරන එකද හොඳ තනකොළ වවන එකද තනකොළ ඇහැටත් ලස්සනක් තියෙනවා ඊළඟට පොළව හොදාගෙන යන්නේ නැහැ පාංශු කාදනය අවම කරනවා. පාංශු කාදනය අවම කරනවා ඊළඟට තව මොනේ තියෙනවා වාසි ඔක්සිජන් නිපදවනවා. ඔක්සිජන් නිපද වෙනවා තනකොළ කියලා නෑනේ තනකොළ කියලා නෑ ඔක්සිජන් නිෂ්පාදනය වෙනවා එතකොට ඒක හොඳයි කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා එතකොට ඒ නිසා මේ හැම ගොඩනැගිල්ලකම වගේ මිදුල් වල හොඳට තනකොළ යන්න පාත් එක වෙනම කැට ගල්ලා හදනවා එතකොට මිනිස්සු ඒ පාරෙන් යන්නේ එතකොට තනකොළ වවලා තියෙනවා මේ හැම තැනකම වගේ ඒක හොඳයි දැන් ගෙවල් වලට අලුතෙන් ඇවිල්ලා තියෙන තනකොළ වවන හොඟ දෙනා මිදුලේ ඉස්සර මිදුල කියන එක හොඳට අතු ගාපු එකක්. දැන් මිදුල කියලා කිව්වම නිකන් තනකොළ වවපු එකක් තමයි මතක් වෙන්නේ. ඒක හොඳයි. ඒ ඉස්සර ප්‍රශ්නයක් නැහැ මොකෝ ඉස්සර වනාන්තර සෑහෙන්න තිබුණානේ. වනාන්තර තිබුණ නිසා ඉතින් මිදුලේ තනකොළ වවාගෙන කරදර වෙන්න ඕනේ නැහැ. දැන් වනාන්තර අඩු වෙමින් යනකොට මිනිස්සු මිදුලේ තනකොළ වවනවා තියෙන ඉඩේ තනකොළ වවන්න පුරුදු වෙලා තියෙන එක හොඳයි. එතකොට අපි ලිව්වා චීනයේ බීජිං ජාතික ක්‍රීඩා සංකීර්ණය. ඊළඟ රූපේ එතනම යට මොකද්ද ඇමරිකා එක්සත් ජනපදයේ වේන් අයි මෝස් උසාවි සංකීර්ණය අපි නිකන් ලියමු ඇමරිකා එක්සත් ජනපදයේ මෝස් උසාවි සංකීර්ණය කියලා ලියාගන්න ඇමරිකා එක්සත් ජනපදයේ මෝස් උසාවිය කියලා ලියාගන්න අපිට කරුණු ටික නෙවනේ එතකොට මේ මෝස් කියන උසාවි සංකීර්ණය. හැබැයි වෙනුමඩත් හරි ලස්සනයි නේද? ගස් ටිකක් කවලා තියෙනවා. ගස් ටිකක් කවලා තියෙන්නේ. හරිත සංකල්පේනේ. මේ හරිත කියන්නේ මොන පාටද? කොළ පාට. කොළ පාට. අපිට කියන්න පුළුවන් සිංහරාජ වනාන්තරයේ හරිත වර්ණයෙන් බබලයි. හරිත වර්ණය කියලා කියන කොළ පාට. එතකොට මේ වචනේ හැටියටම මේක බලන්නකෝ මේ ගස් ටිකක් තියනවා ලස්සනට ඈ එතකොට කොළ පාටයි ඒක ගස් ටික නිසා කොළ පාටයි එතකොට අපි කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ මෝස් කියලා උසාවියක් තියෙනවා ඒකේ අනුගමනය කරන උපක්‍රම මොකක් සඳහාද මේ හරිත සංකල්පය සඳහා හැබැයි ඉතින් ওই ටික විතරක්ම හරියන්නේ නැහැ ඇතුලේ පොලිතීන් පාවිච්චි කරන්න තහනම් ඒ වගේ ටිකකුත් යනවා දැන් ඕගොල්ලෝ ඉස්කෝලේ වලත් ගහලා තියෙනව නේද පොලිතීන් ගෙන එහෙම තහනම් කියලා. පාසල දුරට පොලිතීන් ගෙන එහෙම තහනම් පොලිතීන් වලින් තොර කලාපේ ඒක වගේ ගහලා නැති ඉස්කෝලවල. ඔව් ටීචර් මේ ලන්ච් එහෙම ගේන්නත් බෑ. නේ මොනවද? ලන්ච් ෂීට් බත් කද්දි බලන්නත් එනවා. ආන්න හරි. එතකොට කෑම ගෙනියන්නේ කොහොමද කවින්? පෙට්ටියේ. ඔව් ටීචර්. තෙල් කොළේ උත්. කෙසෙල් කොළේ ඉතින් නෑනේ හැමදාටම නේද? හැමදාටම ඉතින් කෙසෙල් කොළ නෑනේ. එතකොට කෑම පෙට්ටිය තමයි සාර්ථක. ගමේ නම් ඉතින් කෙසෙල් කොළ තියෙනවා නගරයට යන්න මිනිස්සුන්ට කෙසෙල් හිටව ගන්න ඉඩක් නෑ. තියෙන්නේ චුට්ටි ඉඩක්. එතකොට කෙසෙල් ගහේ කොළ ටික ගැපුවාම ඉතින් ඇත්තටම කෙසෙල් කණක් හැදෙන්නේ නෑ. ඊට පස්සේ හැදෙන එකත් චූටියට හැදෙන්නේ. මොකද කොළ වලින් ප්‍රභා සංශ්ලේෂණය වෙලා තමයි කෙසෙල් කණ හැදෙන්නේ. ඒතර කෙසෙල් ගහේ මේ කොළ ගැපුවට පස්සේ කෙසෙල් කණ චූටිය තමයි හැදෙන්නේ. අය ආහාර නැහැ ඉතින්. ඒ හින්දා කෑම පෙට්ටිය තමයි සාර්ථක විසඳුම. දැන් අපි ඊළඟට යනවා මේ උසාවියට කවුද ඡේද කියවන්නේ කැමැත්තෙන් අත උස්සන්න. ඇමරිකා එක්සත් ජනපදයේ උසාවිය මෝස් සඳරු කියවන්න. සඳරු අත ඉස්සුවද? මල්කී අත ඉස්සුවා වගේ මම දැක්කා නැද්ද? මල්කී මේ අත ඉස්සුවද? ඔව් ටීචර්. එහෙනම් කියවන්න මල්කී. මෝස් උසාවිය කියන්නේ
නියන් තත්ත්වවලට ඔරොත්තු දෙන ශාක වගා කිරීම මගින් ශාකවලට අවශ්‍ය ජලය සම්පාදනය අවම කර ඇත. එසේම ජලයෙන් තොර කැසිකිලි සහ අවම ජල ප්‍රමාණයක් භාවිතා වන කැසිකිලි හා නාන වතුර මල් මගින් ජලයේ භාවිතය 40%කින් අඩු කර ඇත. අන්න කරන වැඩ. නියන් තත්ත්වවලට ඔරොත්තු දෙන ශාක. මොනවද නියන් තත්ත්වවලට ඔරොත්තු දෙන ශාක? අතක් ජලය අඩුවෙන් පාවිච්චි කරන ශාක. පතොක් වර්ග. පතොක් වර්ග තමයි අපි කියන්නේ. පතොක් වර්ග දැන් මල් හිටවන්නේ මේ කැක්ටස් කියලා අහලා තියෙනවා. කැක්ටස් කියන්නේ පතොක්. එතකොට මේ මොනවද හිටවන මේ වගා කරන්නේ වතුර අඩුවෙන් ඕන ගස්. ඇයි ඒ? වතුර චුට්ටයින් දාන්න ඕනේ. වතුර අඩුවෙන් ඕන. ඈ? නැතුව මේකේ ඕලු නෙළුම් මානෙල් වැවුවොත් මොකෝ වෙන්නේ? වතුර පුරලා තියන්න බෑ ටැංකිය වලට. ඒ හින්දා කැක්ටස් වර්ග, පතොක් වර්ග තමයි වගා කරන්නේ. එහෙම නැත්නම් ජලය ඉතාම සුළු වශයෙන් ඕගොල්ලන්ගේ ඒවල පතොක් ගහක් තියෙනවා නම් පතොක් ගස් තියනවාද ගෙදර මොනවා හරි? පතොක් ගහ තියෙනවා නම් මේ පතොක් ගහ මල් පෝච්චියක හිටවපු එකක් තියෙනවා නම් කවින් ගේ ඇතුලෙන් තියලා මාසයක් වතුර නොදා ඉන්නකො මාසයකටවත් මැරෙන්නේ. මාසයකටවත් මැරෙන්නේ. එතකොට මේ සව්ව ඕනේ නැද්ද? ඈ? අවුව එහෙම ඔව් අවුව කියන්නේ ගේ ඇතුලේ තියෙන ආලෝකයේ ප්‍රමාණවත්. මොකද මට හොඳ අත්දැකීමක් තියෙනවා අහගන්නකො ඉතින් අපි විද්‍යාවනේ කතා කරන්නේ හොඳද? මේ මම මේ වැඩ කරපු ඉස්කෝලේ මම ලැබ් එකේ ඉන්නකොට මම ඉතින් සයන්ස් එක කරන්නේ මම ලැබ් එකේ ඉන්නකොට මේ මල් පෝච්චියක පතොක් ගහක් හිටවලා තිබුණා. මේ පතොක් ගහක් හිටවලා තිබුණ මේ මල් පෝච්චිය දැන් අපි ඉතින් ඔය කෑම කනකොට ඉතින් වතුර ටිකක් දානවා. ගේ විදිය ඇතුලේ තියෙන්නේ ලැබ් එක ඇතුලේ තියෙන්නේ දැන්. නිකන් ලස්සනට තියලා තිබුණා. ඊට පස්සේ දැන් ඉස්කෝලේ නිවාඩු දුන්නා. ඉස්කෝලේ නිවාඩු දුන්නාම නිවාඩු දෙනවා කියලා අපිට මේක එළියෙන් තියලා එන්න අමතක වුණා. පතොක් ගහ. දැන් මේක ලැබ් එක ඇතුලේ. දැන් මේකට වතුර දාන කෙනෙක් ඉන්නවද කියන්නකො ලැබ් එක වැහුවට පස්සේ ඉස්කෝලේත් වැහුවට පස්සේ නෑනේ. ඊට පස්සේ මාසෙයි දවස් දෙකක් නිවාඩු තිබුණා. ගිහින් බලනකොට පතොක් ගහ හොඳට තියෙනවා. ඒ කියන්නේ තව තියෙනවා මාසෙයි දවස් දෙකකිනොත් මේක මැරිලා නැහැ. තව තිබ්බනම් මාස 3ක් වහලා තිබ්බත් මට හිතෙන්නේ මැරෙන එකක් නැති ඒක විදියට මට එහෙම කියන්න බෑ. මාසෙයි දවස් දෙකකටත් මේ පතොක් ගහ මැරුන්නේ. මොකද වතුර ඉතා සුළු ප්‍රමාණයක් ඕනේ මේ පතොක් වර්ග වලට. එතකොට දැන් අපි ලියන්නේ මොකද්ද මෝස් උසාවි සංකීර්ණය ගැන ලියලා මෙහි කියලා එක දානවා. මෙහි කියලා හතර පැත්තෙන් ලියන්න එක නියන් තත්ත්වවලට ඔරොත්තු දෙන. නියන් තත්ත්වවලට ඔරොත්තු දෙන ශාක වරහන් ඇතුලේ පතොක් වර්ග. නියන් තත්ත්වවලට ඔරොත්තු දෙන ශාක වගා කිරීම. ඊළඟ අවම ජල ප්‍රමාණයක් භාවිතා වන අවම ජල ප්‍රමාණයක් භාවිතා වන වැසිකිලි කැසිකිලි හා නාන කාමර භාවිතා කිරීම. එතන අපිට ඉතින් අපිට වතුර ඇත්තට ඉතින් ගිහියක් නෑ අපි නම් ඉන්නේ තෙත් කලාපේ. මෙතන වියලි කලාපේ අය ඉන්නවා හැබැයි කීප දෙනෙක් අපි මේ තෙත් කලාපේ ඉන්න අපිට නම් ගම් වතුර වදේ නිසා වැස්සෙන් ඇත්තටම කිසි අඩුවක් නෑ. එතන මම මේ කියන්නේ මේ වතුර පිරිමහා ගන්න කාන්තා රටවල් වල මම දැකපු උපක්‍රම. මේ බලන්න උපක්‍රමයේ මේ
අපේ සාමාන්‍ය මේ සාමාන්‍ය ටැප් එකක් මම මේ අදී. අපේ ටැප් ඔන්න ඔච්චර විතර ඇති නේද? ඔය වගේ ටැප් නේද අපි ගාලා හයි කරලා දිනවා ප්‍රමාණය විතරනේ. ඔව්. ඔව් ටීචර්. එතකොට ඊස්ටාල අපි ඊස්ටාල ඉස්කෝලේ එහෙම බලන්න ගියා. ඒ වගේ තිබුණ ටැප් මේ ඊස්ටාල කියන්නේ වියලි කලාපේ වියලි කාන්තාර රට මෙන්න මේ ප්‍රමාණය ටැප්. මේකට අපි කියන්නේ අඟල් භාගෙ ටැප් නේ. මේකට කියන්නේ අඟල් භාගෙ ටැප් එක. මේක අඟල් කීයද එහෙනම්? අඟල් කාල. ඉස්කෝල වල ටැප් මෙන්න මේ චූටි ටැප් දාලා තියෙනවා. බාත්රූම් වල ටැප් අපේ තියෙන මේ වගේ බාත්රූම් වල කරාමනේ තියෙන්නේ. ඒ රටේ මෙන්න මෙහෙම කරාම දාලා තියෙනවා. නාන්න බාත්රූම් තියෙනවා. චූටි බටේකින් වතුර එන්නේ. මෙන්න මෙහෙම එන්නේ හීනි බටේකින්. මොහොම ඇවිල්ලා තමයි මේ වතුර එන්නේ. හීනි කාලේ බටේකින් එන්නේ. එතකොට මොකෝ ජලය පිරිමහැනවද නැද්ද? පිරිමහැනවා. මේ මට වලින් වතුර හරියට අවශ්‍ය ප්‍රශ්නයක් නැහැ වතුර තියෙන හින්දා. ඒත් ඉතින් තියෙන වේ කියලාත් ඇයි නාස්ති කරන්නේ නේ? මේ වගේ චූටි එකක් දාගත්තොත් ටික වෙලා යනවා. ඉතින් ඒ වුණාට ඒ මිනිසුන්ට වතුර ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ නිසා වතුර පිරිමහැනවා. එතකොට දැන් අපි මෝස් උසාවියක් කතා කරා. එහා එකේ තියෙනවා ඕස්ට්‍රේලියාවේ නිවාස සංකීර්ණයක්. නිවාස සංකීර්ණයක් කියලා කියන ගෙවල් ගොඩාක් තියෙන තට්ටු කොට නැගිලි තියෙන සංකීර්ණයක්. එතකොට අපි ඊළඟට ලියාගමු ඕස්ට්‍රේලියාවේ K2 නිවාස ව්‍යාපෘතිය. ඕස්ට්‍රේලියාවේ K2 නිවාස ව්‍යාපෘතිය මොනවද තියෙනවා කියන්නේ? කියවන්නේ කවුද? කියවන්නේ චලනි කියනවද? චලනි මට ගෙදර වැඩ ඔක්කොම කල්ලා එවලා තිබුණානේ. හොඳයි. ඕස්ට්‍රේලියාවේ K2 නිවාස ව්‍යාපෘතිය දෙවමිනි උත්තරා සද්ද නැතුව ඉන්නේ කියවන්නකෝ. පොත තියනවද ළඟ? මෙම නිවාස සංකීර්ණය සඳහා භාවිතා කර ඇත්තේ පුනර්ජනනීය ශක්ති පමණි. මෙහි ප්‍රතිචක්‍රීකරණය කළ දැව භාවිතය වැසි ජලය ප්‍රයෝජනයට ගැනීම සූර්ය ජල තාපක හා ප්‍රකාශ වෝල්ටීය පැනල භාවිතය වැනි දෑ දැකිය හැකිය. මේ මගින් විදුලි සැපයුම 55%කින්ද ජල සැපයුම 53%කින්ද පෙට්‍රෝලියම් වායු සැපයුම 46%කින්ද අවම කර ඇත. හරියට ලස්සනට කියවෝ චාලි හොඳයි. පෙට්‍රෝලියම් වායු සැපයුම කියන්නේ පෙට්‍රෝලියම් වායු කියන්නේ LP ගෑස්. එතකොට LP ගෑස් මේකේ පත්තු කරනවද? සුළු ප්‍රමාණයක් පත්තු කරනවා. ඒකනේ 46%කින් අඩු කරා කියලා තියෙන්නේ. දැන් මේ ගොඩනැගිලි හදනකොට තට්ටු ගොඩනැගිලි හදනකොට මෙන්න මෙහෙම උපක්‍රමයක් පාවිච්චි කරනවා. මොකද උපක්‍රමය දැන් මේ බිල්ඩින් එකේ මම ලොකු බිල්ඩින් එකක් අදින්නේ. හරි. ලොකු බිල්ඩින් එක. මේක මේ තට්ටුව. මොගලගේ සමහර විට ඒක ඇයි කියලා අහන්න පුළුවන්. ඒකයි මම මේ තට්ටු බිල්ඩින් එකක් මම මේ අදින්නේ. හරි. ගොඩක් තට්ටු තියෙන බිල්ඩින් එක. මේ බිල්ඩින් වල මෙන්න මෙහෙම මැද මෙහෙම හිස් පොළොවට යනකම් මේකේ මේ වහලක් ගහලා තියෙන පුළුවන් වහලක් ගහනවා. මේක නැත්තම් මෙතන මේ මැද මෙහෙම හිස් වහල ගහුවොත් මේ කොටස් වලට තමයි වහල ගහන්නේ. මේ කෑල්ල හිස්. එතන මේ තට්ටුවකින් මෙහෙම බිම් බැලුවාම පාත පොළොව පේනවා. මට කියන්නේ ඇයි කියලා. මේ ගොඩනැගිලි මැද හිලක් තියන්න ඕනේ අපරාධෙන්. ඇතුළේ සිසිලන කිරීම වාතය ලබා ගැනීම. වාතය ලබා ගැනීම තව පිළිවෙලිය ලබා ගැනීම. දැන් කොළඹ නගරයේ තියෙන බොහෝ තට්ටු ගොඩනැගිලි වල මේ මැද ඉස්සර ඒවා නෙවෙයි මේ ළඟදී හදන ඒ වගේ ප්ලෑන් එක මේ විදිහට තමයි හදන්නේ. මැද දික්කටම හිස්. මේ බැලුවහම පේනවා පොළොව. බයත් හිතෙනවා සමහර ගොඩනැගිලි වලට ගිහලා පොළොව බලනකොට. ඒ තරමට උස ගොඩනැගිලි වල බිමට යනකම්ම මේ විතර හිස්. මොකද කියන්නේ? වාතය ලබා ගන්න. මෙතනින් වාතය සංසරණය වෙනවා එක. අනිත් එක ආලෝකයක් ලබා ආලෝකය ප්‍රධානම දේ ආලෝකය. මෙතන වහලා ගැහුවොත් එහෙම මේ ගොඩනැගිල්ල මැදට විශාල විදුලි බලයක් වැය වෙනවා ආලෝකය ලබා දීම සඳහා. කරුවලයිනේ. එතකොට මෙතන මේ කොටුව වැහුවාම එතනින් එළිය වෙනවා. එතකොට මේවා ඔක්කොම ඇතුල් පැත්ත
ඇතුළේ එළියයි. ආලෝකය ලබා ගැනීම සඳහා. වාතාශ්‍රයත් හරි ආලෝකය ලබා ගැනීම සඳහා තමයි ප්‍රධානම කාරණා. එතකොට අපි දැන් ලිව්වේ නෑනේ මේ නිවාස ව්‍යාපෘතිය ගැන හා ලියමුකෝ ඒක ගැන. මෙහි චුට්ටක් ලියමු මෙහි වැසි ජලයේ ප්‍රයෝජනයට ගැනීම. අපි මේ චලන කිව්වා වැසි ජලයේ ප්‍රයෝජනයට ගැනීම. 3-4 ලියාගමු. සූර්ය ජලතාපක සූර්ය ජලතාපක යොදා ගැනීම. පුනර්ජනනීය ශක්තිය සුවද එහෙනම් මිස් පොඩි ඉතින් ඇහෙනවා. ඔව් ටීචර්. මොකද ඔය ලයිට් ගිහින් ආවා මැසේජ් එකක් තියන්නත් හදනකොට ලයිට් ආවා. හරි අපි කරගෙන යමු. හරි අවුලක් නැහැ. ඕවම තමයි. එතකොට අපි දැන් කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ K2 නිවාස ව්‍යාපෘතිය ගැන. අපි ලිව්වා සූර්ය ජලතාපක භාවිතා කරනවා. ඊට පස්සේ කිව්වේ මොනවද? පුනර්ජනනීය ශක්තිය යොදා ගැනීම. පුනර්ජනනීය ශක්තිය යොදා ගන්න. මොකද පුනර්ජනනීය ශක්තිය කියන්නේ? පුනර්ජනනීය ශක්තිය කියලා කියන්නේ නැවත නැවත භාවිතා කළ හැකි. විශේෂයෙන් සුළඟ ඇවිල්ලා පුනර්ජනනීය ශක්තියක්. මොකද නැවත නැවත එනවනේ. එතකොට ඒ නිසා සුළං විදුලි බලාගාර පුනර්ජනනීයයි. පුනර්ජනනීය කියලා කියන්නේ නැවත නැවත ලැබෙන ශක්තිය ඉවර වෙන්නේ නැහැ. මුහුදු රළ පුනර්ජනනීයයි. සුළඟ පුනර්ජනනීයයි. පුනර්ජනනීය ශක්තිය. බලහන් අතර ලියා ගන්න සුළං විදුලි බලය. සුළං විදුලි බලය කියලා ලියා ගන්න. සුළං විදුලි බලය පුනර්ජනනීයයි. ඒතර සූර්ය ජලතාපක නැත්තම් වතුර රත් කරන්න වෙනවා. වතුර රත් කරනවා කියලා කියන්නේ එක්ක ගෑස් එක්ක හීටර් ඒ වගේ උපක්‍රමයක් පාවිච්චි කරන්නේ. සූර්ය ජලතාපක කියලා කියන්නේ අවුව වැටුනහම ඉතින් උණු ජලය ලැබෙනවා. එතකොට තවත් එකක් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ බට් ක්ලාක් කොමන්ස් නිවාස සංකීර්ණය. ඒකත් ලියාගමුකෝ. ඇමරිකා එක්සත් ජනපදයේ ඉංග්‍රීසියෙම ලියන්න වෙනවා ඒවනේ. BUD බට් ක්ලාක් කොමන්ස් නිවාස සංකීර්ණය. මේ ඕගොල්ලන්ට මේවා දැන් අතේ ෆෝන් එක තියෙනවනේ දැන් නෙවෙයි. පාඩම ඉවර වුණාම මේ ඇහෙනවද? ඇහෙනවා ටීචර්. ඇහෙනවනේ. මේ නේ කට් වෙලා අපින්ද ඔබට සද්ද නැතිවට මට හිතෙන්නේ ඇහෙන්නේ නැහැ කියලා. ඉතින් මොකක් හරි කියන්න ඕන. ඔව් හරි කියන්න ඕනේ. කතා කරන්න ඕනේ නැත්නම් මං හිතන්නේ මයික් ඕෆ් වෙලා කියලා. හරි. ඕගොල්ලෝගේ මයික් නෙමෙයි මගේ මයික් ඕෆ් වෙලා කියලා. මේ ලයිට් උත් ගිහිල්ලා දැන් යාවේ. එතකොට මේ නිවාස සංකීර්ණේ යොදාගෙන තියෙන උපක්‍රම ලියාගන්නකො මාතෘකාව. ඇමරිකා එක්සත් ජනපදයේ බට් කොමන්ස් නිවාස සංකීර්ණය. දැන් ඡේදය කියවන්නේ කවුද? ඡේදය කියවන්න අත උස්සන්න කවුරු හරි. අරුවන්ත කියන්න. මෙහි උණු ජලය ලබා ගැනීමට සූර්ය ජලතාපක වැසි ජලය හා තාපය අවශෝෂණය කරන ආකාරයේ ශාක පැස්මක් සහිත වහල නානකාමරවල භාවිත වන ජලය පවිත්‍ර කර වැසිකිලි සඳහා යොදා ගැනීම උණුසුම් අවස්ථාවල විවෘත වන ෆයිබර් ග්ලාස් වලින් සෑදූ ජනේල ආදිය පවතී. මේ මගින් වසරකට බලශක්ති පිරිවැය ඇමරිකානු ඩොලර් 60000ක් ඉතිරි වේ. මසෙල්ලන්ද කියන්නකො ඇමරිකානු ඩොලර් 60000. ඩොලර් එකක් කියන්නේ දැන් රුපියල් 200ටත් වැඩි. රුපියල් 220ක් විතර නේ ඩොලර් එකක් දැන් ඉතින් අද 225ක්. අන්න කවින් කියන 225 අද කවින් ඩොලර් එක අද දුන්නා. සතියකට කලින්.
සතියකට කලින් 225 ඔන්න ගාන හදලා බලන්න. 60000ක් කියන රුපියල් 225න් වැඩි කළාම අවුරුද්දට බලන්න කොච්චරක ලාභයක්ද කියලා මේ නාස්ති කරන සල්ලි. ටීචර් අද 203යි. අද 203යි ලෝකේ ඒක දවසින් දවස පොඩ විචලනය වෙන දෙයක් වෙනස් වෙනවා. හෙට වෙන ටුට්ටක් එහා මෙහා වෙනවා. අපි කියමුකෝ 200යි කියලා අසන්න වශයෙන්. එතකොට 62 වැඩි කරගන්න ලේසියි. 60200න් වැඩි කරාම අපිට එනවා කොච්චරක මුදල් ඉතිරියක්ද කියලා බලන්න නාස්ති කරන සල්ලි නෙමේ. එතකොට දැන් මොකද වෙන්නේ? මේකේ උණු ජලය ලබා ගැනීමට සූර්ය ජල තාපක වැසි ජලය හා තාපය අවශෝෂණය කරන ආකාරී ශාක වැස්ම. ඒ කියන්නේ මේ බිල්ඩිමේ දැන් බිල්ඩිම රත් වෙනවනේ අවුවට උඩ ශාක වැස්මක්. ශාක වැස්මක් කියන්නේ ගසිතෝල. පුළුවන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවද අලුතෙන්ම ගොඩනැගිලි වල වහලා ගහන්නේ නැහනේ. මොකද කරන්නේ වහලට? කෙමෙන්ද දන්නවා. මේ වහල කොන්ක්‍රීට්. හරි. මේ වහලකම මේක මේ වහල ගහන්නේ. අපේ පරණ ගෙවල් වල මේ විදිය වහලක් ගහලා තියෙනවානේ. මේ විදිය මේ වහලක් ගහන්නේ නැහැ දැන් කරන්නේ ස්ලැබ් එක දාන්නේ. එතකොට මේක ලෙවල් දැන් වහල ගහන්නේ නැහැ. මෙහෙම ස්ලැබ් එකක් දාන්න. එතකොට දැන් එහෙම වුණාම මොකද මේක උඩ මොනවද කරන්න පුළුවන්? අර මෙහෙම වහලවල් වල මොනවත් කරන්න විදියක් නැහැ නේ. හිටවන්න විදියක් නැහැ නේ මොකක්වත්. එතකොට මේ වහලවල් වල මේ වැටක් ගහගත්තා පස් ටිකක් පුරවලා මේව හිටවන්න පුළුවන්. දැන් අලුතෙන් වහලවල් ගහන්නේ නැහැ. මේ ස්ලැබ් එක දාලා මිනිස්සු මේක උඩ එළවලු ටිකක් ගස් ටිකක් මොනවද තනකොළ ටිකක් හිටුවේ කියමු. ඒත් මේ ගොඩනැගිල්ල සීතල වෙනවානේ. දැන් නැත්තම් මේ කොන්ක්‍රීට් එකට ඉරේලී වැටුනහම පොඩි රස්නයක්ද? මේක රත් වෙනකොට ඇතුලේ අනිවාර්යෙන් AC දාන්න වෙනවා. AC දානවා කියන්නේ අතව ලයිට් බිල. එක්කෙනෙක්ද මේ වගේ ගොඩනැගිල්ලක AC දානවා කියන්නේ හැම කාමරයක්ම දාන්න වෙනවා. ඒතකොට ඒ නිසා මේ උඩ ස්ලැබ් එක දාලා පස් පුරවල ඔය මල් ගස් එළවලු එහෙම හදනවා. එතකොට දැන් උඩ ශාක වැස්මක් තියෙනවා. ශාක වැස්මක් තියෙන මොකෝ කියන්නේ බිල්ඩින් එක රත් වෙන ප්‍රමාණය. අඩු වෙනවා. අඩුයි. ගහක් යට හෙවනද ඔයගොල්ලෝ ක්‍රීඩා පිටණියට ගියාම ඔයගොල්ලෝ කැමති ගහ යට වෙලා ඉන්නනේ. මොකෝ ගහ යට රාස්නේ නැහැ. හෙවන. එතකොට ඒ වගේ උෂ්ණත්වය අඩුයි. දැන් එතකොට අපි ලියාගමු එහෙනම් මාතෘකාව ලිව්වා. සූර්ය මෙහි කියලා ලියන්න. මෙහි සූර්ය ජල තාපක. සූර්ය ජල තාපක වැසි ජලය භාවිතා කිරීම තුන ශාක වැස්ම සහිත වහල ශාක වැස්ම සහිත ජලය දැන් මෙතන කියන ඊළඟ එක ලියාගෙන ඉමුකෝ. නාන කාමරවල පරිහරණය වන ජලය ටොයිලට් එකේ නෙවෙයි නාන කාමරය ගැන කියන්නේ. නාන කාමරයේ පරිහරණය වන ජලය පවිත්‍ර කොට වැසිකිලි සඳහා යොදා ගැනීම. වැසිකිලි සඳහා යොදා ගන්න කියන්නේ මොකක්ද? වැසිකිලි සඳහා යොදා ගන්නවා කියන එක බලන්න. දැන් මේ මං ඇන්දේ නිකන් මේ කොමොඩ් එකක් ඇන්දේ. දැන් මේක අපි කියන්නේ ෆ්ලෂ් කරනවා කියන්නේ මේක ඔබනවානේ. මේක එබුවා මොකද වෙන්නේ? වතුර එනවා. වතුර එන්නේ මේකට නෙන්නේ වතුර. මේකෙන්නේ මෙන්න මෙහෙන්නේ වතුර එන්නේ නේද? කොමොඩ් එකට. ඔව්. ප්‍රශ්නයක් නැහැ නේ. ඒක අපි පරිහරණයක් වෙන්නේ නැහැනේ. මේ අපද්‍රව්‍ය ටික බැහැර කිරීම සඳහා විතරනේ වතුර එන්නේ. එතකොට ඒ නිසා මේකට ගන්නවා වතුර. නාන කාමරේ ෆිල්ටර් කරලා. නාන කාමරේ ලොකු දෙයක් නැහැනේ සබනුයි වතුරයි වගේනේ තියෙන්නේ. කොමඩ් මෙතන අපද්‍රව්‍ය තියෙන. ඒතර මේ නාන කාමරේ වතුර ෆිල්ටර් කරලා මේ ටැංකියට දානවා.
එතකොට මෙතන ෆ්ලෂ් කරාම මේ කට වතුරේ. මම මේ යන්නේ මේ කොමන්ට් එක මේ යන්නේ. හරි. එතකොට ඒකට පරිහරණය වෙනවා. එතකොට ඒකයි ඒ කිව්වේ. ඊළඟට රස්නේ වෙලාවට ඉබේම ඇරෙන වීදුරු. රස්නේ වෙලාවට ඉබේම ඇරෙනවා. එතකොට මොකද එන්නේ හුලම් පාරක් එනවනේ පොඩි. එතකොට ඒකත් ලියාගමු උණුසුම් අවස්ථාවල ස්වයංක්‍රීයව විවෘත වන ජනේල. ස්වයංක්‍රීය කියන්නේ ඉබේම. උණුසුම් අවස්ථාවල ස්වයංක්‍රීයව විවෘත වන ජනේල යොදා ඇත. ඉතින් මේකට ලෝකයේ පුරා මේක ලංකාවේ එකක් නෙවෙයි ලෝකයේ පුරා මේ හරිත සංකල්පයේ සංකේතයක් තියෙනවා. ඒකේ රූපයක් දාලා තියෙනවා ඕගොල්ලන්ගේ පොතේ. මේ හරිත සංකල්පයට අදාළ රූපේ. ඒක මොකද්ද රූපේ රවුමක් තියෙනවා කොළ පාට. ඒක ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඒක ඇතුලේ මොකක්ද තියෙන්නේ? කොළයක්. ශාක පත්‍රයක් තියෙනවා. ශාක පත්‍රයක් තියෙනවා මෙහෙම. ඊට පස්සේ මෙන්න මේ හරිය මොකද කරලා තියෙන කොළ පාටින්? මේ හරිය පාට කරලා තියෙනවා මේ පොලේ ඇර අනිත් පසුබිම පාට කරලා තියෙනවා යටින් ගහලා තියෙනවා concept. concept කියන්නේ සංකල්පය. concept. green කියන්නේ මොන පාටද? කොළ පාට පිළිබඳ සංකල්පය. එතන මේකට අපි කියනවා මේ සංකේතය. මේක අපේ ඉරිගාන ප්‍රශ්න පත්‍රේ දානවානේ. සංකේත හතරක් දීලා අහනවා මේ green concept එක මොකක්ද කියලා. අපි ඒක ලියා ගමු ඔතෙන්ට වෙනම ඡේදකයෙන් ලියා ගන්න. හරිත සංකල්පයේ දැක්වීම සඳහා සංකේතයක් ඇත. හරිත සංකල්පයේ දැක්වීම සඳහා සංකේතයක් ඇත. මේක ඇඳ ගන්නකො ඇඳගෙන යටින් ලියන්න concept green මේ අකුරු පේනවද කොළ පාට? කොළ පාට පේනවද? පේනවා ඩීජේ. මෙන්න මේ හරිය පාට කරන්න ඕන. මෙන්න මේ කොලේ ඇර ඔක්කොම පාට කරන්න ඕනේ. මම පාට කරේ නැහැ. පාට කරොත් නිකන් තේරුම් ගන්නද මට පෑන ඉවර වෙනවා. මෙන්න මේ ඔක්කොම මෙන්න මෙහෙම පාට කරන්න ඕනේ. මේ කොලේ සුදු පාටයි ඒ ඇර ඔක්කොම කොළ පාටින් පාට කරන්න ඕනේ. මේ කොලේ ඇර වටේ. කොලේ සුදුයි. වටේම කොළයි. හරි ඔක ඇඳගෙන රුපියලේ කාසියක් තියලා ඇඳගත්තා නම් හරි කාසියක් තියලා ඇඳගන්න. තවමක් අඳලා මැද කොළයක් අඳින්න. ඇඳලා කොළේ ඇර අනිත් ඔක්කොම කොළ පාටයි යටින් ලියනවා concept green කියලා. concept කියන්නේ සංකල්පය, green කියන්නේ කොළ පාට. කොට හරිත සංකල්ප. දැන් ඉවරයි කොළ පාට දැන් නැත්නම් ඉතින් පස්සේ පාට කරන්න. කොළ පාට දැන් නැත්නම් පස්සේ පාට කරන්න ලියලා මෙතන ලියලා දෙන කොළ වලින් පාට කරන්න කියලා. concept green කියන එක ලියා ගන්න. concept green කියන එකේ concept කළුයි green කොළයි ඈ.
පාට දානවා නම් නැත්තම් ඉතින් අවුලක් නැහැ. මේක කලින් මේක කොළා. concept සංකල්පය. අද සංකල්පයෙන් green ඔයගොල්ලෝ දන්නවා green කොළා. දැන් අතර මේ හරිත සංකල්පයට ගෝලීය උෂ්ණත්වය අවම කරන එකත් අයිති. ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්න මම හේතු කිව්වා. මොනවද හේතු කිව්වේ? පරිසරයේ මොනවා වැඩි වුණාමද? කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණාම. අපි කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු කරන එක අවම කරන්න ඕනේ හැම තිස්සෙම අවම කරන්න. අවම කරොත් මේ ලෝකේ තව ටික කලක් හානියක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් අර ප්‍රස්තාර නගිනවා පුදුම විදියට. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වෙන එක අඩු කරන්න. පුච්චලිකව අපිට මට Tamanට කරන්න පුළුවන් එක දෙයක් කියන්න. පස්වවන් හැකිතර අපි ගහක් හිටවන අපි එක ගහක් හිටවන. එක ගහක් පොලිතීන් දහනය කිරීම අවම කිරීම. මොනවද? පොලිතීන් දහනය අවම කිරීම. පොලිතීන් දර කොගෑස් පොවත් දහනය අවම කරන්න. මොකද කොයි එක දහනය කරත් වායු ගෝලයට මොනවද එකතු වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු වෙනවා. එතකොට අපිට තියෙන හොඳම දේ තමයි ගහක් හිටවන. එතකොට මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් ඒ ගහ ජීවත් වෙලා තියෙනකන් කාබන් ඩයොක්සයිඩ් පරිසරයෙන් අයින් කරනවා. එතකොට දැන් අපි ලියන්න යන්නේ ලියාගමු. මාතෘකාව ලියාගන්නකෝ. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කියලා. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම. මේ ප්‍රස්තාරයක් අදිමු. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යන එකට ප්‍රස්තාරයක් මේ අදිමු. එන්න පරිසර උෂ්ණත්වයේ ඉහළ යනවා. ඔකට අපි කියනවා මිහිතලයේ උණුසුම් වීම කියලා කියනවා. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම කියලා කියනවා. තව නමක් කියනවා හිතා ගන්න බැරි නමක් කියනවා ගිම්මල් එළිය කියලා. ගිම්මල් එළිය කියන එකේත් අදහස ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යන වෙයි කියන එක. එතකොට ප්‍රස්තාරේ මම මේ අඳින්නේ ප්‍රස්තාරය ගෝලීය උෂ්ණත්වයේ පිළිබඳ. මේ පැත්තට ගන්නේ කාලය. මේ පැත්තට මම ගන්නේ උෂ්ණත්වය. ඒතර කාලයත් සමග ඒ කියන්නේ ඉස්සරහට වෙන වැඩේ සහ දැන් වෙමින් පවතින වැඩේ අතීතයේ සම්බන්ධ කරාම මෙන්න මෙහෙම එකක් වෙලා තියෙනවා. එහෙනම් එන්නේ උෂ්ණත්වය මොකද වෙලා තියෙන්නේ? ඉහළ ගිහිල්ලා උෂ්ණත්වයේ ඉහළ යන මේ ගානටවත් නැවතුනොත් ලොකු දෙයක් නවතින්නේ නැහැ. ඇයි නවතින්නේ නැත්තේ? එන්න මොකෝ වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. එන්න කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. දැන් අපේම ගෙවල් වල බලන්න ඕගොල්ලන්ගේ ගෙදර අපි තමන්ගේ ගෙදර හිතමු. ඉස්සරම අපිට තිබුණේ මෝටර් බයිසිකලයක් විතරයි. දැන් මොකද වෙන්නේ? දැන් අපි ගෙනාව 3 wheel එකක් කාර් එකක් ගෙනාව තව ටිකක් දියුණු වෙනකොට තව බයිසිකලයක් ගෙනාව. දැන් අපිම එතකොට ඉස්සරම අපිට වාහන තිබ්බේ නැහැ. ඔයගොල්ලෝ ගෙදර ගැන හිතන්න මම මේ කියන්නේ. ඉස්සරම අපිට වාහනයක් තිබ්බේ නැහැ. එතකොට අපි පරිසරයක කාබන් ඩයොක්සයිඩ් එකතු කරාද? නෑ. ඊට පස්සේ මෝටර් බයිසිකලයක් ගෙනාවා. මෝටර් බයිසිකලයක් ගෙනාව කාබන් ඩයොක්සයිඩ් ඔන්න දැන් ටිකක් එකතු වෙනවා. හරි? අයි අපි එකකින් ගමන් යනවනේ. ඊට පස්සේ මොකද කරේ? මෝටර් බයිසිකලේ දැන් ඒ දෙන්නටයි යන්න පුළුවන්. දැන් ඔන්න දෙතුන් දෙනෙක් ඉන්නවා කියලා 3 wheel එකක් ගත්තා. දැන්
මෝටර් බයිසිකලුත් යනවා, ත්‍රී වීල් එකකුත් යනවා. දැන් පරිසරයට කාබන් ඩයොක්සයිඩ් දෙවිදියකට අපි එකතු කරනවා. එතකොට දැන් එහෙම ගෙදර වාහනයක් තියෙනකොට ළඟ කඩේට පයින් යන්නත් බෑ. ඒකෙත් අපි යන්නේ බයිසිකලෙන්. එතකොට ඊළඟට මොකද වෙන්නේ? තවත් සංවර්ධනය වෙනකොට අපි කියනවා කාර් එක. දැන් මොකද වෙන්නේ? බයිසිකලුත් යනවා, ත්‍රී වීල් එකකුත් යනවා, කාර් එකකුත් යනවා. එතකොට ඔය විදිහට දැන් පරිසරයට අපි තුන් ක්‍රමයකට කාබන් ඩයොක්සයිඩ්. එතකොට ඔය එක ගෙදරකට මම උදාහරණයක් කිව්වේ. එක ගෙදරද තියෙන්නේ නෑ. එතකොට හැම ගෙදරම දැන් මොකද උනේ? ඉස්සර වාහන තිබුණේ නෑ. බයිසිකලයක් ගත්තා, ත්‍රී වීල් එකක් ගත්තා, කාර් එකක් ගත්තා, ලොරියක් ගත්තා, වෑන් එකක් ගත්තා. ඔය ආදී වශයෙන් වාහන වැඩි වෙනවා. වාහන වැඩි වෙන්න පරිසරයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙනකොට ගෝලීය උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒකෙන් ඉහළ යනවා. ඒ මදිවට ගස් ටික මොකද කරන්නේ? කපලා දානවා. ගස් ටික කපනවා. මේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරගන්න තියෙන ස්වභාවයේ තියෙන ප්‍රධාන උපක්‍රමය තමයි ශාක. ගස් ටික කපනවා. වාහන සංඛ්‍යාව වැඩි කරනවා. කර්මාන්ත ශාලා ටික වැඩි කරනවා. ඒ හින්දා කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්න ගෝලීය උෂ්ණත්වය මොකද වෙන්නේ? ඉහළ යනවා. නේද ශකිලති මංජල? දැන් කොහොමද කොළොන්නරුවේ රස්නේ? එතකොට දැන් මේ ප්‍රස්තාරය අඳ ගන්නකො එන අපි මාතෘකාව ලියුවානේ. ප්‍රස්තාරය අඳ ගන්න කාලයයි උෂ්ණත්වය එන්න වැඩි වෙනවා. මේකේ කොතනින් හරි දාගන්න. ඉතින් අපිට නිකන් දාත හැකි 1900. මෙතෙන්ට දාත හැකි 2000. මෙතන 2100. මෙතන 2200. හරි. එන්න යනවා. 2300කට මෙහෙ ඉන්නම් බැරි වෙනවා මිනිස්සුන්ට. මුළු පෘථුවියම AC කරන්න වෙනවා. ඉන්න බැරි වෙනවා. එතකොට දැන් රස්නේ වැඩි වෙනකොට අර උත්තර ද්‍රවයේ තියෙන අයිස් ටිකට මොකද වෙන්නේ? ඔක්කොම දිය වෙනවා. අයිස් කඳු ටික දිය වෙනවා. අයිස් කඳු ටික දිය වුණා කිය අපිට මොකද? අයිස් කඳු ටික දිය වුණා. අපිට මොකද වෙන්නේ? සාගරේ ජලය වැඩි වෙනවා. මේ අත උසලා කියන්නේ ඔක්කොම එකට කියන්නේ එකක්වත් ඇහුන්නේ නැහැ මට. මූල ජල මට්ටම වැඩි වෙනවා. මොහොදු ජල මට්ටම ඉහළ යනවා. මොහොදු ජල මට්ටම ඉහළ යනවා. දැන් ඕන බීච් එකකට ගිහින් තියනවානේ. බීච් එකට ගිහින් තියනවා. එතකොට මොහොතේ වෙරළ දැන් අපි ආයෙනවනේ වෙරළ පා ගන්න යන්නේ. එතකොට මොහොදු ජල මට්ටම මීටරයක් කියලා කියොත් මොකක් වෙනවද? මේකෙන් එකක් වෙරළ ඉහළ මේ මොහොදු ජල මට්ටම මේක එකක් එහෙල ගියොත් රැල්ල ඊට වැඩි ඇතුළට එනවනේ යට ඇතුළට. ඔව්. එතකොට ගොඩබිම යට වෙනවා. ගොඩබිම යට වෙනවා. වෙරළයි ඉතින් ඒවා ටික ඉවරයි. මීටර දෙකක් මොහොදු ජල මට්ටම මීටර දෙකක් කියලා කියොත් තවත් ගොඩබිම ඉවරයි. එතකොට එහෙනම් දූපත් ටිකට මොකක් වෙයිද මේ ලෝකේ තියෙන? දූපත් මොකක් වෙයිද? හේනික මොහොදු ජල මට්ටම ඉහළ ගියොත් නැති වෙලා යනවා යට වෙලා. නැති වෙනවා යට වෙනවා ඔක්කොම. එතන මේ ප්‍රස්තාරය යන්න ගන්න. හරි. එහෙනම් ලියාගමු. ලියාගමු. දිනෙන් දින ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතී. දිනෙන් දින ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතී. ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ ශක්තිය සිග්නල් නැද්ද කට් වෙනව නේද?
මොකද ලිව්වේ? මොකද රුවන්ත අපි ලිව්වේ? ලියාගත්ත එක කියන්නකෝ රුවන්ත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ වායු ගෝලයේ වායුවන් තුනක් කියන්නේ යන්නේ වායු ගෝලයේ පහළට එක කාබන් ඩයොක්සයිඩ් වායුව වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව වායු තුනක් කියනවා මේකට හේතු වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව එක කාබන් ඩයොක්සයිඩ් මල් කියන්නේ CO2 කියලා දෙක මීතේන් CH4 මීතේන් වායුව සතර මයික් එක ඔෆ් කරන්න මෙතනින් ඇහෙනවා ශබ්ද මීතේන් වායුව Excuse me, teacher. ටීචර් මේ කරන්ට් එක ගියා ටීචර් අර ඇමරිකා එක්සත් ජනපදයේ අර නිවාසක සංකීර්ණයේ ඉඳන් මොනවද ටීචර් ලියන්න දුන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස සංකීර්ණයේ පවනි දැන් මේ අපි ඊට පස්සේ ටිකක් කතා කරා ඒ හින්දා ඔයා වීඩියෝ එක බලනවාද හෙට හා ටීචර් මේ චුට්ට ලියා ගන්න අපි ඊට පස්සේ ටිකක් කතා කරා මේ ඊට පස්සේ අපි මේ ප්‍රස්තාරය තැන්ලා පාන් ටිකක් ගියා. CR පිටුවක් විතර තියන්න වෙයි. දැන් ඊට පස්සේ මොනවද? කාබන් ඩයොක්සයිඩ් වායුව, මීතේන් වායුව, වැඩිවීම. පොතෙන්ද ටීචර් ඔක තියෙන්නේ ඔව් නිකන් ලියා ගන්න පවනේ අත අරකට ගලප ගන්න හිටා. වීඩියෝ එක බලුවාම හරියනවා ඔයාලට. තේරෙනවද? එතකොට ගෝලීය උෂ්ණත්වය ඉහළ යන්නේ වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් හා මීතේන් වායුවනේ. මේක මීතේන් වායුව වැඩි වීම නිසා එහෙම නැත්නම් ඉහළ යාම නිසා. ඉහළ යාම නිසා හරිත සංකල්පයට මෙම වායු විමෝචනය කියන්නේ නිකුත් වීම. මෙම වායු විමෝචනය මෙතන කියන මෙම වායු විමෝචනය වීම අවම කිරීමද අදාළ වේ. එතකොට දැන් අපි එතනින් යනවා මාතෘකාව ලියාගන්න කෘෂි කාර්මික ක්‍රියාවලිය කියලා. කෘෂි කාර්මික ක්‍රියාවලිය කියන්නේ කෘෂි කර්මය එහෙම නැත්නම් වගා කිරීම. කෘෂි කර්මය දාන්නේ මෙතන ඉන්නනේ කෘෂි කර්මය කරන අය නැද්ද?
කුෂිකාර්මික ක්‍රියාවලිය කතා කරන්න යන්නේ. කුෂිකාර්මික ක්‍රියාවලිය කියලා කියන්නේ අපේ ගොවිතැන වගා කිරීම, භෝග වගා කිරීම. කුඹුරු අපේ වගාවන් ඔක්කොටම අපි කියන්නේ කුෂිකාර්මික. එතකොට මේ කුෂිකාර්මයේ ක්‍රියාවලිය යටතේ අපි දැන් බලනවා මේ පොහොර වැඩේ. පොහොර වැඩේ දැන් දන්නවද පොහොර වැඩේ? දැන් මොන පොහොරද ගහන්න කියන්නේ? මොන පොහොරද කියන්නේ? කාබනික පොහොර. දැන් ප්‍රවෘත්ති වලට හැමදාම කියනකොට පොහොර ගැන අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ බෙදා ගන්නකො CR පිටු භාගයක් කොහොම දෙකට බෙදාගන්න. අපි දැන් බලමු මොකද්ද මේ පොහොර කතාව කියලා. මේ පැත්ත ලියමු මොනවාද රසායනික පොහොර. රසායනික පොහොර. දැන් ඒවා භාවිතා කරන්න කියනද එපා කියනවද? එපා කියනවා. එපා කියනවා. බලමු මොකද එපා කියන්නේ කියලා හේතුත් කියලා බලමු. දැන් මම කොහොමද ලියාගන්න? රසායනික පොහොරයි කාබනික පොහොරයි. රසායනික පොහොරයි කාබනික පොහොරයි. දැන් ඔතන ඉන්න තිරියක් පිරෙන්නම අත උසලා කියන මේ පැත්තට ලියන්න පොහොර జాතියක නමක් වට උදාහරණ දාලා කුඹුරු වලට ගහන හරි තේ වලට ගහන හරි මොනවට හරි ගහන පොහොර జాතියක් කියන්නේ යූරියා. රුවන්ත යූරියා. තව කියන්නේ පොහොර జాති TSP. මොනවද බවනි? TSP. එක්කෙනෙක් කියනවා වැහෙන්නේ නැහැ. MOB. රුවන්ත කියන්නේ MOP. MOP පොහොර జాතියද රසායනික? ඔව් ටීචර්. MOP. MOP කියන්නේ නිග්ගස්වාම Osmocote. Muriate of potash. නහරි. අපි ඒක ලියමු. Muriate of potash. ලියාගන්න මේ පැත්තෙන් යූරියා Muriate of potash තා කියනවා තේ තියන අය රබර් තියන අය මොන එක දෙකයි තා පොහොර జాති කියන්නේ පවනි බණ්ඩාර වල තේ ඉඩම් වලට ගන්න පොහොර జాතිය මොනවද? කියන්නේ තේ තියනව නේද? තමයි super phosphate මේක තේ වලට ගන්න පොහොර T200 මේ යූරියා නිකන් සීනි වගේ නේද රුවන්ත? සීනි වගේ තනිකර සුදු පාටයි ඇට කැට තියෙනවා යූරියා. ඔව් ටීචර්. Muriate of potash T200 super phosphate මේවා ඔක්කොම රසායනික පොහොර පැකට් කරලා එන. තව තියෙනවා නිල් කැට, දම් කැට අහලා තියෙනවද? නිල් කැට මල්ලි කියනයි දාන්න. නිල් කැට, දම් කැට මේවා ඔක්කොම රසායනික පොහොර. ලියා ගන්න. රසායනික පැත්තට ලියා ගන්න. රසායනික පොහොර වල දෙකක් නම් කරන්න කිව්වොත් යූරියා Muriate of potash T200 super phosphate නිල් කැට, දම් කැට ඔක්කොම පොහොර ගන්න. මේවා නම් විශේෂයෙන් මල් වලට දාන්නේ නිල් කැට, දම් කැට. මල් හැදෙනවා ඉතින් දැන් මම දාලා බලන්න හැදෙනවා කියලා. එතකොට මේ ටික රසායනික පොහොර.
කාබනික පොහොරකුත් කියන්නකො ලියන්න. compost, කොම්පෝස්ට්. කොම්පෝස්ට්. compost, කොම්පෝස්ට්. කොම්පෝස්ට් පොහොර. දැන් හරි උදාහරණ. දැන් උදාහරණ හරි. දැන් අපි ලියනවා මේකේ දාන්න හේතු වාසී අවාසී ඔක්කොම ටික ලියන්න. දැන් මේවා පොළොවට දැම්මහම මේවා දැම්මහම මේවා ඉතින් රසායනික ද්‍රව්‍ය. මේ මොන පොහොරක් හැටි ඔයගොල්ලෝ අල්ලලා බලලා තියෙනවා. කොයි જાතියක් හරි පොහොරක් අල්ලලා බලලා තියෙනවා. එතකොට මේ පොහොර පොළවේ ඉන්න ගැඩවිලෙක් ඇඟට වැටුනොත් ඌට මොකක් වෙයිද? මැරෙනවා. මරණාදත් අහලා. මේ පොහොර වලට පාංශු ජීවීන් මිය යනවා. හැබැයි කොම්පෝස්ට් දැම්මොත් ගැඩවිලාට මොකද වෙන්නේ? හොඳට ඉන්න. ඌ හොඳට ඉන්න ඌ හොඳ නැවති. ලාට සතුටුයි. ගැඩවිලාට සතුටුයි. ගැඩවිලාට හොඳ සතුටුයි. කොම්පෝස්ට් මොනවද කොම්පෝස්ට් කියන්නේ? දිරා යන කොළරොඩු. දිරා යන කොළරොඩු ඔය ගස්වල දැන් අම්මා විදුලතු ගාලා හැමදාම එක තැනකට කොළ ටික එකතු කරනවානේ. ඒ කොළ ගොඩේ උදැල්ල ගාලා යට බලන්නකෝ ඒවා තමයි කොම්පෝස්ට්. කොම්පෝස්ට් කියන්නේ 아무තු જાතියක් නෙවෙයි දිරා යන කොළරොඩු. හරි? දිරා යන කොළරොඩු තමයි කොම්පෝස්ට්. එතකොට සහ සතුන්ගේ දේවලුත් හරි අපි කුස්සියේ අයින් කරන දේවල්. අපේ ගෙදර compost හදනවා. අන්න කොම්පෝස්ට් වල. ඒ ඉස්කෝලේ වල තියෙන කොම්පෝස්ට් ජීව කොටුව දන්නව නේද? ඔව් මිස් තියෙනවා. අන්න ජීව කොටුවේ යට තියෙන කොම්පෝස්ට් තමයි. මොකක්ද අනේ ජීව කොටුව කියන්නේ රන්දි? ඉස්කෝලේ වල ජීව කොටුව හදලා තියෙනවනේ. මොකක්ද ජීව කොටුව කියන්නේ? ඉවතරාන කොළරොඩු දාලා ඕ වෙන වෙනම ලාඩප්ප ටිකක් හිටවනවා. ලාඩප්පාරි මොනවා හරි ඔන්න ඔහම කන් ටිකක් රවුමට හිටවනවා නේ. ඔහම හිටවනවා. හිටවලා මෙහෙම ඔහම එකක් හදාගන්න ඕන. ඊට පස්සේ අතු ගාලා මේක ඇතුළට දානවා කොළ. උදේට කොළ රොඩු අතු ගාලා මේකට දානවා. දැන් මම මේ යටට මොකද වෙන්නේ? ඔය යට වාරේ පටන් ගන්නකොට දැම්මහම වාරේ අන්තිම වෙනකොට මේ යට දිරලා මාර සරු පොහොර හැදෙනවා. ඒවට තමයි කොම්පෝස්ට් කියන්නේ. කොම්පෝස්ට් කියන්නේ ශාක සහ ශාක කොටස්, ශාක පත්‍ර ඒවා දිරලා මේ හැදෙන පොහොර. ශාක පත්‍ර විතර නෙවෙයි සතුන්ගේ ඒවාත් ඉතින් අයිති. එතකොට ඒ හැදෙන ඒවාට කියන්නේ කොම්පෝස්ට් පොහොර. දැන් එනකොට අපි මෙතෙන්ද ලියනවා. මේ පොහොර දැම්මහම පාංශු ජීවීන්ට දෙයියන්ගේ පිටයි. ඇයි පාංශු ජීවීන් මොකද වෙන්නේ? කාපෝ උන්ට දෙවිල්ල හැදෙනවා. උන් මැරෙනවා. එතකොට මෙතනින් එක දාලා ලියා ගන්න මෙතනින්. එක දාලා ලියා ගන්න. වගාවට හිත කර මෙතන ලියන්නේ වගාවට හිත කර රසායනික පොහොර වලට ලියන්නේ වගාවට හිත කර ශුද්‍ර ජීවීන් හා වගාවට හිත කර ශුද්‍ර ජීවීන් හා දෙවෙනි උත්තර ලිව්වද වගාවට හිත කර ශුද්‍ර ජීවීන් හා ගැඩවිලා වැනි මහා ජීවීන් ගැඩවිලා වැනි මහා ජීවීන් ගැඩවිලා වැනි මහා ජීවීන් මොකද කියන්නේ මිය යන විනාශ වේ මේවා දැම්මාම උන් ඉවරයි වගාවට හිතක ශුද්‍ර ජීවීන් කියන ඇහැට පේන්නේ නැති ඇසක් ගැඩවිලා වැනි මහා ජීවීන් කියන ඇහැට පේන අය කෝවියත් මහා ජීවියෙක්යි ඇහැට පේනවා මහා ජීවීන් විනාශ වේ පොළවේ ඉන්නේ උන් ඉවරයි ඔක්කොම කොම්පෝස්ට් පොහොර දැම්මම මොකද කියන්නේ ඕකම ලියන්න ආරක්ෂාවෙන් ඕක ලියන නොයන්න දාලා කොතෙන්ද නොයන්න දාන්නේ
නොයන්න දාලා කියන්නේ මේ කලින් වේ වගාවට හිතකර සුත්‍රජීවීන් හා ගැඩවිලා වැනි ජීවීන් විනාශ නොවේ. නොවේ. තත්මුල හරිද ලිව්වද තත්මුල? ඔව් ටීචර්. මොකද ලිව්වේ කියන්නේ ලියපු එක? වගාවට හිතකර සුද්ධජීවීන් හා ගැඩවිලා වැනි මහා ජීවීන් විනාශ වියා. විනාශ වේ. විනාශ නොවේ කියලා ලියන්න කොම්පෝස්ට් පැත්තට. කොම්පෝස්ට් පැත්තට නොයන්න දාලා ලියන්න. පවනි නොයන්න දාලා කියන්නකෝ. වගාවට හිතකර ශුද්ධ ජීවීන් හා ගැඩවිලා වැනි මහා ජීවීන් විනාශ නොවේ. නොවේ කොම්පෝස්ට් දැම්මම මෙතනින් කොම්පෝස්ට් දැම්මම ගැඩවිලා මොඩ දාලා ඉන්න ඕනේ පස්සවල. ගැඩවිලා මැරෙනවා අපිට මොකද? මොකටද ගැඩවිලා ඉන්න ඕනේ කියන්නේ? පස්ස බුරුල් කරන්න. ආංශු වාතනය සිදු කිරීම. හරියට හරි ගැඩවිලා දැන් පස්ස අස්සෙන් යනවනේ. පස්ස අස්සෙන් ඌ පස්ස හාරගෙන යනවා. එතකොට දැන් ගැඩවිලා විනාශ වුණාම පස හාරන්න කෙනෙක් නැහැ. පස හැරුවාම පස බුරුල් වුණාම පස ඇතුළට වාතය යනවා. වාතය ගියාම ශාක මුල් හොඳින් වර්ධනය වෙනවා. දැන් ඔන්න අපි ඉස්සෙල්ලා ගැඩවිලු ටික මරනවා පොහොර දාලා. දැන් පස බුරුල් කරන්නේ කොහොමද? දැන් ගන්නවා මුල්ලුවා. මුල්ලුවෙන් ගහ. මුල්ලු අරගෙන දැන් ගැඩවිලා කරන වැඩේ අපි කරනවා ඊට පස්සේ. ඇයි දැන් ගැඩවිලා බුරුල් කරලා දෙන්නේ ඌව මරුවනේ ඉස්සෙල්ලා. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? වගා බිම් මුල්ලු වලින් ගස් වටේ බුරුල් කරන්න සිද්ධ වෙනවා. දැන් බලන්න එක වැඩේ දෙකක් වුණා. පොහොර දාන්න ගිහින්. දැන් මේකට ලිව්වා. දැන් අපි ලියන්නේ දෙවනි එක. දැන් මේ පොහොර මොකද වෙන්නේ වැස්සාම? මේ දාන පොහොර ඔක්කොම ගස් වලට උරා ගන්නවා. මේ දාන පොහොර ඔක්කොම ගස් වලට උරා ගන්නවාද? නෑ. දාන පොහොර ගස් වලට උරා ගන්නෑ. උරා ගන්නවා ටිකක්. උරාගෙන ඉතුරුවා පාත්තියෙන් කාණුවට, කාණුවෙන් නැලට දොරට ගඟට ජලාශ වලට එකතු වෙනවා මේ පොහොර. මේ පොහොර අපි හැමෝම දාන ප්‍රමාණය ඉතාමත්ම වැඩි. මේ තරම් පොහොර දාන්න ඕනේ. පොහොර ටිකයි දාන්න ඕනේ. අපි එහෙම නෙවෙයි අපි ටිකයි කියන එක දන්නේ නැහැ. අපි පොහොර කොට්ටෙම ගහනවා. ගෙවුවාම ගස් වලට උරා ගන්න බෑ. එච්චර කන්න බෑ. ටිකයි පුළුවන්. එතකොට ඒක හරියට නිකන් ලොකු බත්ති ගන්නක් බෙදලා දුන්නා වගේ. චුට්ටයිනේ කන්න පුළුවන්. ගස් උරා ගන්න ටික උරා ගන්නවා. අනිත් ටික ඔක්කොම වර්ෂා ජලය හරහා හෝ කොහොම හරි ජලාශ වලට හේදිලා යනවා. ජලාශ වලට හේදිලා ගියාම වෙන වැඩේ අහන්න. ජලාශ වලට හේදිලා ගියාම දැන් ඔන්න අපි කියමුකෝ මම මෙතනින් අදින්න මේ ජලාශයක් තියෙනවා. මේ ජලාශයේ ඔන්න දැන් වතුර තියෙනවා. අපි කියමු වැවක් පොකුණක් කියලා. දැන් හැම තැනම යන පොහොර හේදිලා මේ ජලාශයට එනවා. ජලාශ වල හැදෙන జాතියක් කියන්නේ නෙළුම් මානෙල් පාසි වර්ග හැදෙනවා. දැන් මේකේ පොහොරනේ ගැහුවේ නම් ඉඩමට. පොහොර ටික දැම්මේ තියෙන්නේ මේ ජලාශේ. මේ ජලාශයේ දැන් පොහොර තියෙන හින්දා මේකේ පාසි වර්ග ජයටම හැදේ. ජලාශෙම කොළ පාටයි දැන්. ජලාශෙම කොළ පාටයි. පාසි හැදෙනවා සෑහෙන. ඕකට අපි කියනවා සුපෝෂණය වෙනවා කියලා. මේ ගහන පොහොර අන්තිමට ජලාශ වල තමයි එකතු වෙන්නේ. ජලාශ වල ජලය දැන් මොකෝ වෙන්නේ? දූෂණය වෙන්නේ නැද්ද? වෙනවා. ජලවත් ඉවරයි. ඒ වැව් පොකුණු කතාවක් නෑ දැන් ඔක්කොම විනාශයි. ඇයි? මේ වගේ දැන් පොහොර වැඩි වුණා මේ මාළුන්ට ඉන්න පුළුවන්. බෑ. උන් ටිකක් මැරෙනවා. මේ විදිහට පාසි හැදෙනවා. පාසි හැදුනහම යටට එළිය යන්නේ නෑ ආලෝකය යන්නේ. ආලෝකය යන්නේ නැති වුනහම මේ පතුල හැදෙන ශාක ටික මැරෙනවා. පතුල හැදෙන ශාක මැරුණාම මාළුන්ට කන්න දෙයක් නෑ. උණුත් මැරෙනවා. ඔය විදිහට ඉතින් මේක ලොකු චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් එතකොට අපි ලිව්වා මොකද්ද ලිව්වේ?
මෙතනට දෙක දාලා ලියමු. දෙක. මේවා ගැන ලියන්න මේ පොහොර දෙක. රසායනික පොහොර පරිසරයේ ස්වාභාවික පැවැත්මට බාධා ඇති කරයි. පරිසරයේ ස්වාභාවික පැවැත්මට බාධා ඇති කරයි. පරිසරයේ ස්වාභාවික පැවැත්මට බාධා ඇති කරයි. දැන් කොම්පෝස්ට් පැත්ත හිතලා ලියන්න. නොයන්න දාලා ලියන්න. නොයන්න දාලා කියලා ඉන්න. කවුද කියන්නේ? කාබනික පොහොර පරිසරයේ ස්වාභාවික පැවැත්මට බාධා ඇති නොකරයි. හරියට හරි. නොයන්න දාලා ලියන්න ඒක. හෙලිදු මොනවද ගෙදර තියෙන පොහොර జాතියක් කියන්නේ හෙලිදු? පොහොර జాතියක් නෑ ගෙදර. මිස් නෑ මිස්. නෑ. දැන් මේවා ගොඩාක් යදුවහම දැන් ඕගොල්ලෝ කියන්නේ අපි මෙන්න මේ විදිහට මේකේ මේවා දාලා මේ රසායනික පොහොර දාලා බොටුකොළ පාත්තියක් හදනවා. හරි? රසායනික පොහොර දාලා බොටුකොළ පාත්තියක් හදනවා. කොම්පෝස්ට් දාලා බොටුකොළ පාත්තියක් හදනවා. කොම්පෝස්ට් කියන්නේ දි රායන ශාක සහ සත්ව කොටස් දාලා බොටුකොළ පාත්තියක් හදනවා. හරි? සලාද කරනවානේ. මේකෙන් සලාද කන්න පුළුවන්, මේකෙන් සලාද කන්න පුළුවන්. මේක කෑවම මොනව ඇඟට යන්නේ? විෂ පොහොර යම් ප්‍රමාණයක් මේ වගේ තියෙන දේවල් යම් ප්‍රමාණයක් රසායනික ද්‍රව්‍ය ශරීරයට ඇතුල් වෙනවා. මේකෙන් එහෙම වෙනවද? නෑ. මේක නිකම් පොළවේ තියෙන දි රායන කොළරොඩ්නේ කොම්පෝස්ට් කියන්නේ. එතකොට කිසිම අහිතකර දෙයක් ශරීරයට ඇතුල් වෙන්නේ මේවා කෑවහම ඉතින් ශරීරයට නොයෙකුත් ආකාරයේ මූලද්‍රව්‍ය ලවණ දැරණෝහ ආදී ශරීරයට ඇතුල් වෙනවා. ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. එතකොට අපි දැන් මේ පොහොර පැත්තට ලියන්නේ රසායනික පොහොර පැත්තට ලියන්නේ ශාක නිෂ්පාදන ඔස්සේ ශාක නිෂ්පාදන කියන්නේ එළවලු සහ පළතුරු. ශාක නිෂ්පාදන ඔස්සේ ශරීරයට ඇතුළු වී රෝග සාධන. ශාක නිෂ්පාදන ඔස්සේ ශරීරයට ඇතුළු වී රෝග සාධන. දැන් අනිත් පැත්තට මේ පැත්තට එහෙම එකක් වෙන්නේ නැහැ. මේ පැත්තට එකෙම ලියනවා එසේ නොවේ. එහෙම වෙන්නේ නැහැ. දැන් මේ දෙකෙන් ලාභ කොහොමද කියන්නේ?
මේ පොහොර කීයද? දැන් ගණන් දන්න කෙනෙක් කියන්නේ මේ පොහොර? ගණන් දන්නේ? මේ පොහොර මිල අධිකයි. කොම්පෝස් පොහොර ලාභයි. මෙතන ලියන්න මිල අධිකය. තාත්තලා අහනවා පොහොර කොටයක් කීයද කියලා. මිල අධිකය. මේ පැත්ත ලාභදායී ලාභයි. මේ පැත්ත මිල අධිකයි, මේ පැත්ත ලාභදායී ලාභයි. ටීචර් කොහොඹත්තයි තියෙන්නේ කාබනික පොහොර පැත්තටද? මේ රසායනික පොහොර පවණි මිල අධිකයි. සල්ලි ගොඩක් ඕනේ මේව ගන්න. මිල අධිකයි කිව්වේ මිල වැඩි. රසායනික පොහොර මිල වැඩි. කාබනික පොහොර මිල අඩුය. ටීචර් කොහොඹත්තයි තියෙන්නේ කාබනික පොහොර පැත්තටද? මොකද පවණි? කොහොඹත් ටීචර් හා? කොහොඹත් මට ඇහෙන්නේ නැහැ. ඉතින් අහන කොහොඹත් අයිති වෙන්නේ මොන පැත්තද? කොහොඹත්. කොහොඹත් කාබනික පොහොර. පවණි කොහොඹත් කාබනික පොහොර. කොහොඹත් ලී කුඩු දහයියා කාබනික පොහොර. දියර පොහොර දියර පොහොර මේ පැත්තට වැඩි. දියර පොහොර කියන්නේ හෝමෝන වල මේ පැත්තට යන්නේ දියර පොහොර. දියර පොහොර රසායනිකයි. එතකොට දැන් මේ අහන්නකො. දැන් ඔන්න මේ ගොටුකොළ මිටියක් තියෙනවා මේ ගෙදර හදන. හැබැයි ෂුවර් එකට පොහොර දාලා තමයි හදන්නේ. හරි? පොහොර දාලා හදපු ගොටුකොළ මිටියක් මේ තියෙන්නේ. මේ කොම්පෝස් පොහොර දාලා හදපු ගොටුකොළ මිටියක්. මේක රුපියල් 50යි. මේක රුපියල් 20යි. ඔයගොල්ලෝ කොයි එකද ගන්නේ? කොයි එකද ගන්නේ? මේක රුපියල් 20යි. මේක රුපියල් 50යි. හොඳටම දන්නවා මේක කාබනික පොහොර මේක රසායනික පොහොර කියලා. කොයි එකද ගන්නේ? මිනිස්සු කැමති මේක ගන්න. කාබනික පොහොර. මේක ගන්න කැමති මොකද හේතුව මේකේ කිසිම විස දෙයක් නැහැ. හැමතිස්සෙම මේවා මිල වැඩි. මේ පොහොර දාලා හදන ඒවා මිල අඩුයි. මිල අඩුයි මේවා මිල වැඩි. මොකද මේවා ගුණාත්මකයි. මේවා හොඳ ගුණයි ශරීරයට. මේ වගේ කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා වර්තමානයේ මේ වට මිල වැඩි. දැන් ඔය හාල් ಜಾති තියෙනවා. පොහොර දාන්න නැතුව හදන හාල් ಜಾති ඔය ලෙඩුන්ට එහෙම දෙන්න පොඩි ළමයින්ට දෙන්න හාල් ಜಾති තියෙනවා එනෝ මිලයි. මේවා මේ මිල වැඩි. අරවා එහෙම නෙවෙයි අරවා මිල අඩුයි පොහොර දාලානේ හදන්නේ. පොහොර දාලා රසායනික පොහොර දැම්මම ගුණ අඩු හින්දා මේ මිනිස්සු මේවා දැන් ගන්න කැමති නැහැ. හැමතැනම කියනවනේ වහ කන්න එපා, විස කන්න එපා, පොහොර දාපුවා කන්න එපා කියදී එහෙනම් මේවා මිල අඩුයි මේවා විකිනෙන්නේ නැහැ වැඩිපුර. මේවා මිල අධිකයි. දැන් අපි ලියන්නේ කොම්පෝස් පැත්තට ලියන්නේ. කාබනික පොහොර යොදන එළවලු සහ පළතුරු. මේ පැත්ත ලියන්නේ. මේ අර පැත්ත ලිපි නෑ තාම. කාබනික පොහොර යොදන එළවලු හා පළතුරු සඳහා මේ පැත්ත ලියන්නේ කාබනික පොහොර. කාබනික පොහොර යොදන එළවලු හා පළතුරු හා සහල් එළවලු පළතුරු සහල් පලා වර්ග සඳහා එළවලු පළතුරු පලා වර්ග සඳහා වැඩි මිලක් ලබා ගත හැක. වැඩි මිලක් ලබා ගත හැක.
එහා පැත්තට දාන්න මිල අඩුය කියලා. රසායනික පොහොර යොදන එළවලු පළතුරු සහ මිල අඩුය. මිස් කාබනික පොහොර ගෙදරදීම හදා ගන්න පුළුවන් නේද? ඔව්. හැමදාම මිදුලේ අතු ගන්න කුණු ටික කුස්සියේ ඉවතලන කුණු ටික කුස්සියේ ඩස්බින් එකක් තිබ්බාම ඒකට පිරෙනවනේ ලුණු කොළ ඔය ලුණු පොතු සුදු ලුණු පොතු ඒවා තමයි කාබනික පොහොර වෙන අමුතු දෙයක් නෙමෙයි දිරා යන ඒවා සහ කොළරොඩු මිදුලේ කොළ ටික හැමදාම අතු ගාලා එක තැනකට දානවා නම් එතන තමයි කොම්පෝස්ට් තියෙන්නේ. ඕවා ඉතින් මේමයි පිළිවෙලට දැන් කරන්නේ නැතිකම තියෙන්නේ. හරි. ඔන්න වලක් කපන්න ඕනේ. අහගන්නකො. වලක් කපනවා. අද අතු ගාලා කොළ ටික දානවා. මිදුල අපි හැමදාම අතු ගන්නවානේ. හෙට අතු ගාලා කොළ ටික දානවා. කොහොම මාසයක් දාන්න මේ වල මොකෝ වෙන්නේ? පිරෙනවා. පිරෙනවා. ඊට පස්සේ චූටි පස්තට්ටුවක් උඩින් දාන්න ඕන චුට්ටක්. දැම්මාම මේක මාස 3ක් යනකොට පොහොර වලක් වෙනවා. ඊට පස්සේ ඒක මොකද්ද හිටවන්න පුළුවන්? ශාක වල කෙසෙල් ගහක් හිටවන්න පුළුවන් නේ. කෙසෙල් ගහක් හිටවද ඇයි? අපි එහෙම පිළිවෙලකට වැඩ කරන රටක්ද කියන්නකෝ. නෑනේ. අපි එහෙම පිළිවෙලකට වැඩ කරන්නේ නැත්තම් අපි නම් මිස් පොහොර හදන්නේ බැරල් එකකට දාලා උඩින් වහනවා. ඔව් නගරේ බැරල් එකකට දාන්න පුළුවන්. නගරේ චුට්ටයිනේ තියෙන්නේ බැරල් එකකට දාන්න. දැන් මේ ගම් වල මේ දැන් අපේ ගවල් වල නම් මිදුල අතු ගාලා එකතු වෙන කුණු ප්‍රමාණය සැලකුවාම කවින් එක දවසට බැරල් දෙකක්වත් ඕනේ. ඒ කියන්නේ මේ ඉඩම් වල කුණු සෑහෙන කුණු කියන්නේ කොළවල සෑහෙන ප්‍රමාණයක් එකතු වෙනවා. නගරේ නම් ෂෝක් එකට බැරල් එකකට දාන්න පුළුවන්. එතකොට මේ නගරේ පොඩි ඉඩ ප්‍රමාණය වල මිනිස්සු සමහර ලස්සනට අතු ගන්නවා. ඉතින් අන්න එහෙම එතකොට ඒකේ පැලයක් හිටව ගත්තේ. තව වලක් කැපුවා. ඊට පස්සේ තව මාසයක් දාට ඒක පිරෙනවා ඒකෙත් කෙල් පැලයක් හිටවනවා. ඔය විදියට හොඳට හදා ගන්න පුළුවන් ඉතින්. කරන්න නැතිකම තමයි හුඟක් තියෙන්නේ. එතකොට දැන් මේ පොහොරවල කුෂිකර්මය කරන අය මෙතන ඉන්නවද? නෑ. කුෂිකර්මය විශ්ය කරන අය නෑ. මේ පොහොරවල අඩංගුයි අපි කියනවා NPK අඩංගුයි කියලා. මොනවද NPK? මේ රසායනික පොහොර ඔක්කොගේම තියෙන NPK. N කියන්නේ හිතලා කියන්න. නයිට්‍රජන් කවුද කිව්වේ නයිට්‍රජන්? දීවිතිකය ආශා. N කියන්නේ නයිට්‍රජන් අඩංගුයි. P කියන්නේ phosphorus. හොඳයිනේ දන්නවනේ. phosphorus අඩංගුයි. K කියන්නේ කෙලියම් NPK කියලා කියන්නේ potassium අඩංගුයි. එතකොට මේ රසායනික පොහොර වල නම කොයි එක වුණත් මේ වගේ තියෙන්නේ NPK. NPK කියන්නේ nitrogen, phosphorus සහ potassium අඩංගුයි. මේ මූලද්‍රව්‍ය තුන තමයි අඩංගු. හැබැයි ගස්වල වර්ධනයේට මේ මූලද්‍රව්‍ය තුන තමයි ප්‍රධාන වශයෙන්ම ඕනේ. මේ පැත්තට ලියමු රසායනික පොහොර පැත්තට. රසායනික පොහොර මිස් පොහොර ගෝණි වල ගහලා තියෙනවනේ NPK අඩංගුයි කියලා. අන්න පොහොර කොට ගහලා තියෙනවා. මේ අඩංගු ප්‍රමාණයනොත් ගහලා තියෙනවා. රසායනික පොහොර වල NPK අඩංගුයි. NPK තියාගන්න නයිට්‍රජන්, ෆොස්ෆරස් සහ පොටෑසියම් අඩංගුයි. NPK අඩංගුයි. අනිත් පැත්තට ලියන්න කාබනික පොහොර පැත්තට ලියන්න බොහෝ පෝෂක අඩංගුයි. ඒක වෙන් කරන්න බෑ මේ තුන විතරයි කියන්නේ. බොහෝ පෝෂක අඩංගුයි. බොහෝ පෝෂක අඩංගුයි.
දැන් අපි වගුව ගහලා වහමු. වගුව ගහලා වහන්න කාබනික පොහොරයි රසායනික පොහොරයි. වගුව ගහලා වහන්න. පහළයි කියන්නේ කාබනික පොහොර යොදා කාබනික පොහොර කියන්නේ කොම්පෝස්ට්. කාබනික පොහොර යොදා සිදු කරන ගොවිතැන කාබනික පොහොර යොදා සිදු කරන ගොවිතැන දැන් කොම්පෝස්ට් පොහොර යොදා සිදු කරන ගොවිතැන කාබනික ගොවිතැන ලෙස හැඳින්වෙන යටින් ඉරක් ගහන්න කාබනික ගොවිතැන ලෙස හැඳින්වෙන මිස් highlight කරත් කමන්නේ දැන් අපි ඉරිගාන ප්‍රශ්න දෙක තුනක් බලමු පිටු අංක 55 පිටු අංක 55 අභ්‍යාස කියව ගන්න පළවෙනි ප්‍රශ්නේ එක සැරයක් පිටු අංක 55 හරිත සංකල්පය යන්නේහි අදහස දැක්වෙන වගන්ති කිහිපයක් පහත දැක්වේ. A. කොළපාටින් දිස්සන පරිදි ශාක වැස්ම වැඩි කිරීම. B. ගෝලීය උණුසුම ඉහළ යාමට හේතු වන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම. C. පෘථිවියේ ස්වාභාවික පරිසරයට හානි නොවනසේ හානිය අවවන ආකාරයට භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාම. දැන් අද ඉගෙන ගත්ත ටිකෙන් කාටවත් කියන්න බෑ දන්නේ නැහැ. ඒව කියන්න බෑ දැන් උගන්වපු ටික. උත්තරේ 4 A B හා C සියල්ල 4 4 උත්තරේ කවිනුයි පවණී දෙන්නම කිව්වා උත්තරේ 4 A B C තුනම හරි. හරි. අපි දෙවැනි ප්‍රශ්නෙට යනවා. කවුද කියවන්නේ දෙවෙනි ප්‍රශ්නේ? පවණී කියවන්න. සූර්ය ශක්තිය භාවිතයට ගැනීම හරිත සංකල්පයට ආධාරයක් ලෙස සැලකෙන්නේ 2 හරිතාගාර වායු විමෝචනය අවම වීම නිසා. උත්තරය දාලම කියවුවා. සූර්ය ශක්තිය භාවිතයට ගැනීම නවීන සංකල්පයට ආධාරයක් ලෙස සැලකෙන්නේ හරිතාගාර වායු විමෝචනය අවම වන නිසා. එතකොට සූර්ය කෝෂ වලින් කිසියම් දෙයක් පරිසරයට එකතු වෙන්නේ නෑ. ඒක හොඳටම හොඳයි. ඊළඟ තුන්වෙනි එක. තුන්වෙනි එක කියවන්නකෝ තිසරණි. ගිම්මානි කියවන්නකෝ තුන්වෙනි එක. පහත සඳහන් ද්‍රව්‍ය අතරින් කාබනික පොහොර නිෂ්පාදනයට යොදාගත නොහැකි ද්‍රව්‍ය තෝරන්න. පිදුරු, දහයක්, කොළරොඩු, පොලිතීන්. උත්තරේ පොලිතීන් දාලා පුළුවන් දන්නේ කොම්පෝස්ට් පොහොර හදන්න. එතකොට පිදුරු පුළුවන්, දහය පුළුවන්, කොළරොඩු පුළුවන්, පොලිතීන් බෑ. 4 වෙනි එක කියවන්නේ චලනි කියවනවද? චලනි නිතේෂා කියවනවද? හා ටීචර්. කියවන්න.
කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා භාවිතා කළ හැකි ද්‍රව්‍ය පමණක් අඩංගු පිළිතුර කුමක්ද? 1. පිදුරු, කොළරොඩු, ගොම, සත්ව මුත්‍රා. 2. පිදුරු, කොළරොඩු, පොලිතීන්, ගොම. 3. ප්ලාස්ටික්, පිදුරු, කොළරොඩු, සත්ව මුත්‍රා. 4. පත්තර කඩදාසි, පිදුරු, කොළරොඩු, ගොම. භාවිතා කළ හැකි ද්‍රව්‍ය පමණක් අඩංගු. දෙවැනි එක නම් බෑනේ පොලිතීන් තියෙන හින්දා. තුන්වෙනි එක බෑ මොනවද තියෙන හින්දාද? ප්ලාස්ටික් තියෙන හින්දා. 1 2 මොකද වෙලා තියෙන්නේ? 1 4යි. එක ටීචර්. උත්තර 1. 4 මොකෝ? ටීචර් පත්තර කඩදාසි දිරනවා නේද? 4 වලද මොකද්ද? පත්තර කඩදාසි. ඇයි පතර කඩදාසි නිකම්ම දිනනවනේ. භාවිතා කළ හැකි ද්‍රව්‍ය පමණක් අඩංගු පිළිතුර. කොම්පෝස්ට්. සත්ත්ව මුත්‍රා. මේකේ 1යි 4යි දෙකම හරි. මොකක්ද දන්නවද? මෙතන මේ සත්ත්ව මුත්‍රා කියන එක තමයි පොඩි සැකයක් තියෙන්නේ. ඒක තිබ්බත් ඉතින් මුත්‍රා තිබ්බයි කියලා ඇත්තටම ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒවත් ඉතින් ජීවීන්ගේ දේවල්නේ. පත්තර කඩදාසි හොඳයි. පත්තර කඩදාසි නිකම්ම දිරනවා. පිදුරු නිකම්ම දිරනවා. කොළරොඩු නිකම්ම දිරනවා. ගොමත් නිකම්ම දිරනවා. අපිට 4 උත්තරේ ගන්න පුළුවන්. 4 හරියටම හරි. එකක්වත් දිරන්නේ නැති දේවල්. අපි දෙවෙනි එක අයින් කරා පොලිතීන් තියෙන හින්දා, 3 අයින් කරා ප්ලාස්ටික් තියෙන හින්දා, පළවෙනි එකෙත් වැරද්දක් නැහැ. පිදුරු කොළරොඩු පිදුරු දිරනවා, කොළරොඩු දිරනවා, ගොම දිරනවා. සත්ත්ව මුත්‍රාත් ඉතින් කමකුත් නැහැ. එතකොට 1යි 4යි ඉතින් දෙකම ගන්න පුළුවන් උත්තර වශයෙන්. විතර පොඩි දෙයක් තියෙනවා. ඔහොම තමයි තමයි ප්‍රශ්න පත්‍රවල ඔය වගේ පොඩි පටලැවිලි තියෙනවා. ඒවා 1යි 4යි දෙකේම තියෙන දිරන දේවල් තමයි. ඉතින් අර මුත්‍රා කියන එක නොසලකා හැරියොත් අපිට 4 වෙනි උත්තරේට වඩාත්ම කියලා 4 වෙනි උත්තරේට යන්න පුළුවන්. එහෙනම් අපි ඒකේ 4 කියලා ගමු ඒකට. 3 වෙනි එකට එතකොට පොලිතීන්, 2ට හරිතාගාර විමෝචනය අවම කිරීම, 1 ABC සියල්ල. 4 පළවෙනි උත්තරේ වැරද්දකුත් නැහැ. 4 එක ගත්තත් 4 ගත්තත් 4 වඩාත් හොඳයි. මොකද ඒක අර කෙලින්ම නිකන් දිරණේ වගේ අතර ගව මුත්‍රා තියෙනවනේ. හරි. එහෙනම් එතකොට මේ නවත්තන්න හදයි. 8යි 2යි. නේද? අයිබෝවන්. good night උත්තර ලියලා එවන්න. අයිබෝවන් ටීචර්. අයිබෝවන් ටීචර්. උත්තර ලියලා එවන්න. හා ටීචර්. ආයුබෝවන් ටීචර්. good night ටීචර්. good night.